ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන ආස්වාද විග්‍රහ කරලා ධර්මාභෝධයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙමු. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව අවබෝධයක සිටිනේ. ඉදිරියට මේ මාර්ගයේ වැඩි යුත්තේ කෙසේද කියලා පහදා දෙන්න කියලා ඒක ප්‍රශ්නයක් තියෙනවා. එක අවස්ථාවක අපේ ස්වාමීන් වහන්සේ නමකින් ආනවා බුදුරණාහි වැඩි ඉන්න කාලේ සෝතාපන්න ඵලයටපත් වෙන්න මොකක්ද කරන්න ඕනේ? මේ පංච උපාදානස්කන්ධ ධර්මයන් එනම් මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් සිහි කරන්න ඕනේ. ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. ඒක වෙන්නේ කාරණයක් විතරයි. මේ සෝවාන් වීමට අවශ්‍ය කරන අංගයක් තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ධර්මාන්තර ප්‍රතිපත්තිය යුක්තව කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ ටික කරනකොට තමයි ඒකට අවශ්‍ය කරන මාර්ගයේ බෑදෙන්නේ. මේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකයේ පිළිබඳව ආකාශ කරනු යලි සිහි කරනවා. යලි අවබෝධය වර්ධනය කර ගන්න ඕනේ. ඒ වර්ධනය කර ගැනීම නිසා පූර්ව භාග නුවණ වැඩෙනවා. මාර්ගඵල අවබෝධයේ සුළු අවස්ථාව ලැබුණාම ඔය කියන කාරණා හතර සම්පූර්ණ වෙච්ච මොහොතක සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් ඊළඟ මාර්ගය වරන් මොකද කරන්න කියලා ඔය විදිහම කියනවා. පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ. සතරදාගාමී බුද්ධිය අන්තර කරන්න ඕනේ. ඒකයි විදිහට වෙන්නේ. අමුතු ක්‍රමයක් නෙමෙයි. ඒකමයි කරන්නේ. පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. අත් අනාගාමී ඵලයටපත් වෙච්ච බුද්ධිය අන්තර කරන්න ඕනේ. ඒකයි ටික. අරිහතුන් වහන්සේ මොකද කරන්න ඕනේ? අපේ වගේ පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඇවැත්නි කළ යුතු සියල්ල කරලා ඉවරයි. බ්‍රහ්මචර්යා පූර්ණේ කළා නම් ඒ රාතන් වහන්සේ මොකද අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන්නේ. ඊයාත්ම දුක වේමේදී හේතු වෙනවා කියලා කියනවා. අමුතුවෙන් ඵලයක් ලබන්නේ නැහැ. නමුත් ඊයාත්ම දුක විහෙරයි. ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ දිනවා පාරකම් දුක විහෙරන්නේ සඳහා හේතු වෙනවා. එන අපිට අන්තිම වෙනා කරන්නේ ඒක තමයි. දැන් මෙතෙන්දී සමහර අයට ප්‍රශ්න මතක් කරන්න ගිහින් පංචස්කන්ධයේ දුක්ඛ වශයෙන් මෙනෙහි කරන්න කිව්වම බුදුරජාණන් වහන්සේ එහෙම එකක් දේශනා කරලා නැහැ කියලා මේ මෑතකේ සිතාරාම මහත්තයා මාත් එක්ක බොහෝ තර්කයක් කරන්න දෙන්නේ මම ඉහළ වෙලා හිටියේ. ඊවා දිහා තේරුම් ගන්න බැරි නිසා. මම උපමාවකින් කියලා කියන්නේ. මම කියවා වාහුක්තියක් කියනවා. ඔක නිවොත් නියෙක් මැරෙනවා. ඔක මරණය සමාන දුකකටපත් වෙනවා. ඒක නොදී පැත්තකින් තිබ්බොත් ඒක වහකුටියට වෙන එකක් වෙනවා. ඒක වහකිනට වෙන එකක් කියන්න පුළුවන්. මම පැත්තකින් තිබ්බත් වහවම. නම් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳ චන්දරාගයෙන් බැඳීම. චන්දරාගයෙන් බැඳුනහම කියන්නේ වහ පාවිච්චි කළා වගේ අර දුක්ඛස්කන්ධේ දරාගේ දුක් විඳින. මේ පංච උපාදානස්කන්ධය දුක කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. පංචස්කන්ධය දුක කියලා දේශනා කරනවා. ඒවායේ කාර්යයක් කරලා පිටකේ කරනවා පංචස්කන්ධය දුක කියලා තේරුම් දෙයක් නෑ. ඒක මගේ මතයක් හැටියට. ඉතින් සංයුත්ත නිකායේ සූත්‍ර දීපයක් තියෙනවා මින් යාර කියන්නේ කියන අහන්නදී තීරණයට බහැලා කියනවා කතා කරන්න දෙයක් නෑ. සම්මතියක් ගන්නවා ඒක ඔයා දන්න කෙනෙක් ඒක මොඩේ. ඔය දෙන්න එක්කෙනෙක් කියන්නේ. විමර්ශනය කරන කෙනෙක් කියලා සාකච්ඡා කරලා නැති තීරණයට බහැලා කියන සාකච්ඡා කරන මලයක් තියලා නෑ ඉතින් ධර්ම දෙන්න කමක් නෑ. ඒක තමයි නිහඬවයි කරන්නේ. ඒ මාත්‍යා ගිහිලා ඉතින් මගේ ගිහිලා ගියා කියනවා. කියන්න උනා කියන කිව්වා. ආවේ වලවල දැරගත්තා ආවේ ඉවර කරගෙන අපට ආසනෙ දින වරිනවා. මේ දැක්කන් ගියා කියනවා කරන්නේ. ඉතින් මොඩේ ඇතුළ බලන්නේ. එහෙම නිකන් කියනවා නේද? සංයුත්ත නිකායේ තියෙනවා අනිත්‍ය සූත්‍ර, දුක්ඛ සූත්‍ර, අනාත්ම සූත්‍ර කියලා සූත්‍ර. බාහිර අනිත්‍ය සූත්‍ර, බාහිර දුක්ඛ සූත්‍ර, බාහිර අනාත්ම සූත්‍ර කියලා සූත්‍ර තියෙනවා. මේ ආදි වශයෙන් අරගන්නකොට පංචස්කන්ධය කියන්නේ කය නිසා, කය හා සම්බන්ධ හිත කය නිසා බාහිර දෙයක් ගැන බුදුරජාණන් වහන්සේ අනිත්‍ය විග්‍රහات වශයෙන් කියන්නේ නැහැ කියලා ඔය විදිහට කියනකොට ඔය සූත්‍ර වල මුදවල පැහැදිලිව විග්‍රහ තියෙනවා. මේ ලෝකේ අනිත්‍ය නොවන, දුක්ඛ නොවන, අනාත්ම නොවන දෙයක් නැහැ. ලෝකේ කියවම කාය විතරක් අරගෙන නෙමෙයි බාහිර ලෝකයක් අරගෙන දෙන්නත් තියෙනවා.
ආභ්‍යන්තර ලෝකේ වල ඇතකන් දිවනාදී ශරීරයේ මන කියන මේ ටිකේ හරි. බාහිර ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කර්ම කියන මේ ටිකේ හරි අනිත්‍යනවන දුක්ඛනවන අනාත්මනවන දෙයක් නෑ. දැන් පංචස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒක දන්නේ නැතුව මොඩකම ඇතුළු කරන්න ගියාම අනිත්‍යතාවය නිසා දුක්ඛතාවය නිසා අනාත්මතාවය නිසා යම් දුකක් විඳින්න වෙනවා. ඒකේ බොලේක දුක් විඳින්න වෙනවා. මෙන්න මේසා ඉතින් වහ විවුවොත් වහ විඳින්න වෙනවා. පැත්තක ඉබ්බල් වහ බව දැනගත්ත කෙනා බොන්නේ නැහැ. ඒකෙන් විතේ. ඒක පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැනගත්ත කෙනා පංචස්කන්ධය අල්ලගන්න යන්නේ නැහැ. ඒකෙන් විතේ. ඉරයි කාරණේ. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට විරුද්ධව අපිට කතා කරන්න බෑ. බාහිර අනිත්‍ය දුක්ඛ අපි නැදහපම කියනවා කියලා දේශනා කරලා තියෙන සූත්‍ර තියෙනවනම් අපිට ඒක මම අපි ඒක නෑ කියන්න බෑ. අපි ඒක අනුකූලව තේරුම් ගන්න ඕනේ. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ වචනේදී මේක ආකාර විග්‍රහ තියෙනවා. දැන් මේවා හරියට තේරුම් ගන්න. ඒක වචනේදී විවිධාකාර අර්ථ තියෙනවා. අනිත්‍ය කියන වචනේට සාසනික අර්ථ තියෙනවා, ලෝක සම්බන්ධ ලෝක සම්මත අර්ථ තියෙනවා. යා ලෝකාර්ථයෙන් ගිහිල්ලා නැත්නම් කවදාවත් නිවන් දකින්න බෑ. ඒකට මෙතන සාසනික අර්ථයෙන් තමයි යථාබෝධය ලැබෙන්නේ. ආත්මයක් ඇද්ද කියලා අහුණා බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. ආත්මයක් නැද්ද කියලා අහනකොට ඒක උත්තර දුන්නේ නැහැ. ඇතයන් විකාශයේගේ නැතයන් විකාශයේගේ. මේ අන්ත දෙකේ ලෝක සත්‍යය වැටෙනවා. සමහර අය කියන ආත්මයක් තියෙනවා කියලා. දැන් මේ ලෝකයාගේ නිගමනය. කොහෙද ආත්මය තියෙන්නේ? මේ කාණ්ඩයේ ලෝකයා බහැලා ඉන්න නිගමනයක් තියෙනවා. රූපේහි ආත්මය තියෙනවා, වේදනාවේ ආත්මය තියෙනවා, සංඥාවේ ආත්මය තියෙනවා, සංකාරයේ ආත්මය තියෙනවා, විඥානයේ ආත්මය තියෙනවා කියලා. බහැගත්ත දෘෂ්ටියක් තියෙනවා. එක රූපේට, වේදනාවට, සංඥාවට, සංකාරයට, විඥානයට හතර ආකාරයෙන් ආත්මමය සිතක් තියෙනවා මොහොතේ. ධර්මයේ නොදක් ධර්මාභෝධයක් නැති පුරාජන ලෝක සත්‍යය රූපේ ආත්මයයි කියලා ගන්නවා. ආත්මේ රූපයයි කියලා ගන්නවා. රූපේ තුල ආත්මය තියෙනවා. ආත්මය තුල රූපය තියෙනවා. මෙන්න රූපයේ මුලට වෙන හතර අවස්ථාවක දෘෂ්ටිය වෙනවා. ආත්ම දෘෂ්ටිය. වේදනාව ආත්මයයි කියලා ගන්නවා. ආත්මේ වේදනාවයි කියලා ගන්නවා. වේදනාව තුල ආත්මය තියෙනවා. ආත්මය තුල වේදනාව තියෙනවා කියලා හතර ආකාරයෙන් දෘෂ්ටිය වෙනවා. සංඥාව ආත්මය කියලා ගන්නවා. ආත්මේ සංඥාවයි කියලා ගන්නවා. සංඥාව තුල ආත්මය තියෙනවා කියලා ගන්නවා. ආත්මය තුල සංඥාව තියෙනවා කියලා ගන්නවා. මොන හතර ආකාරයකින් දෘෂ්ටිය වෙනවා. සංඛාර ආත්මයයි කියලා ගන්නවා. ආත්මේ සංඛාරයි කියලා ගන්නවා. සංඛාරයේ තුල ආත්මය තියෙනවා. ආත්මය තුල සංඛාරය තියෙනවා කියලා ගන්නවා. මොන හතර ආකාරයකින් සංඛාර පිළිබඳ දෘෂ්ටිය වෙනවා. ආත්ම දෘෂ්ටිය. විඥානයේ ආත්මය කියලා ගන්නවා. ආත්මයේ විඥානය කියන්නේ කියලා. විඥානයේ ආත්මය තුල තියෙනවා. ආත්මයේ විඥානය තුල තියෙනවා කියන හතර ආකාරයකින් විඥානය පිළිබඳ දෘෂ්ටිය වෙනවා. ඔය ආකාරයෙන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහට හතර ආකාරයකින් 20 ආකාරයක් වෙන් කරගන්න. මෙන්න මේ 20 ආකාරයෙන් භෝගික වාක්‍යය තියෙනවා කියලා දෘෂ්ටිය වෙනවා. දැන් ආත්ම දෘෂ්ටිය බහැලා ඉන්න ලෝක සත්‍යය. මේ තමයි ලෝක සත්‍යයේ ආත්ම දෘෂ්ටිය. රූපී ආත්මික නැහැ, වේදනාවේ ආත්මික නැහැ, සංඥාවේ ආත්මික නැහැ, සංකාරයේ ආත්මික නැහැ, විඥානයේ ආත්මික නැහැ, කොහොමද ආත්මික නැහැ. ආත්මය කියන එකක් නැහැ. ආත්මය කියලා එකක් නැහැ කියලා ලෞකික දෘෂ්ටියකට වදිනවා. ආත්මයක් නැහැ කියන එක තමයි න ආත්ම තමයි අනාත්ම. දැන් ලෝකයාගේ අනාත්ම සංකල්පය එක. ආර්යයන්ගේ අනාත්ම සංකල්පය තව එකක්. ආත්මේ නැහැ කියලා දැක්ක මුන්නේ මොකද කරන්නේ? ආත්මයක් නැත්නම් විඳින්නෙකුත් නැහැ, පෞද්ගලික පරිදි නැහැ. මේ මරණේ ඔක්කොම ඉවරයි. ආපෝ ධාතු දෙනවා, තේජෝ ධාතු දෙනවා, වායු ධාතු දෙනවා, පඨවි ධාතු දෙනවා. විඥාන ධාතු ආකාශයට යනවා. ඔක්කොම ඉවරයි. එකක්වත් මතු උපදින කෙනෙකුත් නැහැ, හැදෙන කෙනෙකුත් නැහැ, පින් කරාට වැඩකුත් නැහැ, පව් කළාට වැඩකුත් නැහැ. මොන જાතියව කරා පින් පව් කියන පරදින දෙයක්කුත් නැහැ. ගුණ ධර්ම කියන එකකුත් නැහැ. මේ ඔක්කොම ගුරු කතා කියන මෙහෙම ද්වේග දෘෂ්ටි වලට බහින. මේ උච්ඡේද දෘෂ්ටි. මෙන්න මෙහෙම බහින අනාත්ම දෘෂ්ටියක් තියෙනවා ලෝකයාගේ. ඒ ලෝකයාගේ අනාත්ම දෘෂ්ටි ආත්මයක් නැහැ කියලා දෘෂ්ටිය බහැර ගන්න තීරණය වෙන එක. ආර්යයන්ගේ තියෙන අනාත්ම දෘෂ්ටිය. ඔක හැංගිලා තියෙන නිසා අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා යථාභෝධය ලබන්න. ඔක තේරුම් ගන්න නම් බෑ. කයක් තේන අනිත්‍ය, බයක් තේන දුක්ඛ, අසාරක් තේන අනාත්තා කියලා.
ක්ෂයාර්ථයෙන් අනිත්‍යයි, භයාර්ථයෙන් දුක්ඛයි, අසාරාර්ථයෙන් අනාත්තයි කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්න ක්‍රමයක් තියෙනවා බුදුදහම. මෙන්න මේ අර්ථයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්න කෙනාට නිවන් මාර්ගය කියනවා. අර කියන විදිහට ආත්මයක් ඇත ආත්මයක් නැත කියන දෘෂ්ටියට බහගෙන ලෝකේ සාසන දෘෂ්ටිය සහ විත්‍ය දෘෂ්ටිය කියන දෙකට වැටෙනවා අසරණ වෙනවා අනාථ වෙනවා. ඉතින් මේකෙන් අපි ආත්ම අනාත්ම දෙක තෝරා ගන්න ඕනේ. මොකද කියන්නේ? ලෝකයේ ආත්ම කියන්නේ කාර්යය. ආර්ය ආත්ම කියන්නේ තව අර්ථයක. ලෝකයා දුක්ඛ කියන්නේ එක අර්ථයක. ආර්ය දුක්ඛ කියන්නේ තව අර්ථයක. ලෝකයා අනාත්ම කියන්නේ තව එක අර්ථයකින්, ආර්ය අනාත්ම කියන්නේ තව අර්ථයකින්. ආර්යයන්ගේ වරහාගේ වෙහිලා ගියලා බලන්න. අවිත ත්‍රිලක්ෂණේ වෙහිලා ගියා. ත්‍රිලක්ෂණේ වෙහිලා ගියන් පටන් නිවන් මාර්ගය ලැබුණා. දැන් මේකයි වෙලාදී. ලෝකයා අනිත්‍ය කියන වචනේ පෙන්නකොට එතන තියෙන්නේ අනිත්‍යයි. ඒකපත් ස්ථිර නැහැ කියනවා. ස්ථිර නැහැ කියලා අර්ථයෙන් ගන්න. ස්ථිර දෙයක් නැත්නම් ඒකේ කරන්න පුළුවන් දෙයක් නැහැ, පවතින දෙයක් නැහැ. එහෙම කියලා නම් වෙන්නේ නැහැ. කිං කරා කියලා වෙන්නේ නැහැ, ඒක ස්ථිර නැහැ. පවගලන ඒක ස්ථිරයි. යෝගේ මොනවද ස්ථිරයි? ස්ථිර නැති දෙයක් තුන අනාගතය බලාපොරොත්තු වෙන දෙයක්. ඒක දැක්කේ උච්චේ. එහෙනම් කයක් තියෙන අනිත්‍ය කියන අර්ථ දෙකක් තියෙනවා. මොකද කය කියන්නේ? ගෙවිල යන අර්ථයක් ඒ කියන්නේ. හටගත් දෙයක් ගෙවෙන අර්ථයක් තියෙනවා. ගෙවෙන ස්වභාවයක් තියෙනවා. ඒකත් ඡේ කියලා කියනවා. ගෙවෙන නිසා වැඩක් නැහැ කියලා කියවල හිත මිදෙනවා. යමක් ඉතිරි නැති නිසා වැඩක් නැහැ කියලා කිව්වොත් ආස්වාදයෙන් හිත මුදවාගන්නේ කොහොමද? ඉතිරි නැත්නම් එයා ආස්වාදය ඇතිවෙන්නේ ඉතිරි නැත්නම් එයා කියලා කාලේ කක්කම කරලා. විනේ. ඒක ඉතිරි නැති නිසා කාලේ දෙන්නේ. ඒක විදිහට. ඔය කමීට සත්‍යය හඹායන ගමනක් ඇති කර ගන්නවා ඉතිරි නැහැ කියලා දැනගත්තාම මිදෙන්නේ. හොඳ දෙයක් කියන එක ආස්වාදයෙන් ගත්තා නම් හොඳයි කියන සංඥාව අහක් කරන්නේ නැතුව ඉතිරි නැහැ කියන සංඥාව විතර කරගෙන. සත්‍යයකට විදෙන්න. හොඳයි කියන සංඥාව ඒක මහා බය මේ දැනගත්තොත් වැඩක් නැහැ කියේ. ඉදානේ විදෙන්න. හොඳයි වටිනවා කියන අර්ථය යනකම්. ඉතිරි නැහැ කියලා දැනගත්තාම හොඳයි වටිනවා කියන අර්ථය නැති වෙන්නේ නැත්නම්. ඔව්. ඒ යටි කාර්යයක් අපේ දැන් ඕක මේ ලෝකෙ මොකද පැහැදිලිව පේන දෙයක්. මොන දෙයක් හරි ඉතිරි නැත්නම් දෙවිල යනවා නම් එයා කරා කාර්යයක් වෙලා. මේ බාහිර ලෝකයක් ඇත්තලා තාත්තේ නැතිවත් දැන් ඔක්කොම දකින්න ඕනේ. ඇඟත් දකින්න ඕනේ බාහිර මේ දකින්න ඕනේ. දැන් පියු නාලා ඔක්කොම කරලා පියු දාගෙන අගොල්ලෝ පීඩාගෙන 10ට ලස්සන වෙනවා. එයා දන්නවා ලස්සන වුණාට වරුවක් යන්නේ කියලා මේක ඔක්කොම ගැඹුරට ටෙස්ටි ගවුල් වෙලා යනවා. අර දාපු පියුත් ඉවරයි ඔක්කොම ඉවරයි ගාව පාරක් ඉවරයි. ඇඳුම පියුතුණා ඉතිර නැහැ. දකින්න මොකද කරන්නේ? ආයෙත් අඳුම හොදා ගන්නවා, ආයෙත් අකුරු මින් නා ගන්නවා, ආයෙත් අකුරු දිගා ගන්නවා, ආයෙත් පිටිය අදා ගන්නවා, ආයෙත් ලස්සන බලයි. ඉතිර නැති නිසා වෙන ආයෙත් කරකැව. ඉතිර නැගේ නවත්තන්නේ. හැබැයි යෝගේ දැනගත්තා නම් මේක මට විනාශයක්පත් වෙන වැඩක් කියලා දැනගත්තොත් ඔය ක්‍රමෙදී එහෙම ක්‍රමයක් තියෙනවා. ලස්සන වෙලා සුන්දර වෙලා ඉන්නේ මොකක් බලාගෙන? මොකද විදිහ හදාගන්න. රූපකාම. රූපකාමයේ මුල් කරගෙන ලස්සන වෙන්න හදනවා සුන්දර වෙන්න හදනවා. දැන් මේ රූපකාමයේ, ශබ්දකාමයේ, ගන්ධකාමයේ, රසකාමයේ, පොට්ටබ්බකාමයේ කියන පංචකාමයේ මුල් කරගෙන ලෝක සත්‍ය ආස්වාද වෙන්නේ ඊපස්සේ යනවා. මේක නැතිනවා ගෙවෙනවා ඉතිරි නැහැ කියලා දැනගත්ත කෙනා ඉතිරි නැහැ කාලේ කසාර බාවෝ. කයක් තියෙන අනිත්‍ය කියන එක තෝරා ගන්න ඕනේ ගැඹුරු විදිහට. මොකද තේරෙන්නේ? දැන් අපි සමහර මිනිස්සුන්ගේ සිරිත් දැකලා. මොදලී ඒ මිනිස්සයා වැඩි වෙලා කරන්න පටන් ගත්තාම මිනිහා විනාශයි කියලා කියනවා. දැන් විනාශය කියන්නේ මිනිහා වැරෙනවා කියන්නේ. ගුණ විනාශ වෙනවා. මිනිහා පහත් බවට වැටෙනවා. ඊළඟ හොඳ සත්‍ය විනාශයි.
මෙන්න මේ වගේ ලෝකේ සත්‍යයගේ හොඳ සත්‍ය විනාශ වෙන්නේ. ඒකව තමයි පංචකාමයේ තියෙන ඉඩ. කාමයේ හිරබදලාම උන්ට හරගන්න හිත රාගික හිතක්. සාධකාරක එකක් යම් කෙනෙකුට හදගත්තා නම් ඔහුට විනාශයට හේතු වෙනවා. මොන විනාශය? ඔව් මනසෙන් දූෂ්‍ය භාවයටපත් වෙනවා. යම් චන්දරාගයක් නැද්ද? ඒ චන්දරාගය තමයි රූපේ පිළිබඳ වෙන රූප රාගය. ශබ්දයක වෙනනම් ශබ්ද රාගය හදගන්නවා. චන්දරාගය හදගන්නවා. කාම රාගය හදගන්නවා. ශබ්දකාමී, රූපකාමී, ශබ්දකාමී, ගන්ධකාමී, රසකාමී, පොට්ටබ්බකාමී කාම පහ හදගන්නේ මෙන්න මේ ඡන්ද රාගයේ සමග රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ප්‍රියයි මනාපයි මොළවයි කියලා වරිණ වගේ දක්වනවා. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ නැත්නම් ලෝක සත්‍යය සතර සැරිසරන්නේ නැහැ. මේක අත්හරින්නේ නැහැ. අත්හරින්නේ මොකක්ද ඒක? ඒකේ ආදීනවයද? ඉතිරි නැහැ කියලා කර හරියන්නේ නැහැ. ඒකෙන් ලැබෙන ආදීනවේ දකින්න. ඡන්ද රාගයෙන් බඳුනහම ඕක ඒක ඇලුම් කරන්න හිත වෙනවා. ඇලුම් කරන්න හිත වුණාම ඒක වටිනවා කියන දෘෂ්ටිය එනවා. වටිනාදී අතරින්ද බෑ ඒක අල්ල ගන්න ඕන කියලා හිතේ. ඒක මම කියලා මගේ කියලා පරිහරණය කරන්න ඕන කියන දෘෂ්ටියට බෑ. මමයි මගේ කියන පරිහරණයට දෘෂ්ටියෙන් හැලෙතන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අල්ලගෙන ඊපස්සේ හඹාන්න ගියොත්. ඒ බුද්ධිය රාග මහරහත හිත ඇතිලා ඒ රාග මහරහත හිත ඇතිලා තියෙන නොඒකාකාර විරුද්ධතාවය නැති බලංග අවිත මත් අඩු වෙන්නේ උගුසත් අවිත මත් ඇති වෙන්නේ පංචකාම වස්තුන්ට නිසා ඒ වස්තුන් මම කරගන්න මගේ කරගන්න නොඑක ආකාරයක උත්සාහ කරන වීර්යය කරනවා. ඒවට ලෝක සත්‍ය පොරකම්. එකිනෙක අයිති කරගන්න හදනවා අර මුලාභාරත ලෝක සත්‍ය. ඒ පොරකට හදනකොට අපි නිකන් ඉන්න බෑ පොරේට ඉඳ දීලා. අපිට හිතෙනවා ගැටිලා හරි. තරය කරනවා ගැටිලා සම්දු වෙලා ගහවරාගෙන හරි. ඒක මම කියන දෙයක් අල්ලා ගන්නට උත්සාහ කරනවා. එහෙම නැතුව ගන්න පුළුවන් ගැනේ බලපං එක නැක්කට නිදහසේ කන්නේ එහෙම අයි බලලා ඉඳ දෙන්නේ නැහැ. ඌතෝර පොරකම්. ඒක වේර ගන්න උට අරුවට කන්දු වෙන්නේ. ගොරවල් වෙනවා, හබා ගන්න වෙනවා. චන්දි බාල තමයි මාස්ටර් උසාරින් යන්නේ උරේ යන්න ගන්න එක පස්සේකින් අපට. මෙන්න මේ නිසා විශාල ගැටීමකට දූෂ්‍ය භාවයට මොන දෙන්න සිද්ධ වෙනවා. මෙන්න තේවි. දැන් ගුණවතේ කියලා නිදහසේ ඉන්න බෑ. විතරාගී කතේට විද්දනෝසී විද්දමෝහි ගුණවතාගේ යම් සාන්තියක් ඇති සාන්තියටපත් වෙන්න බෑ. යම් රාගක්ෂයක් ඇද්ද ද්වේෂක්ෂයක් ඇද්ද මෝහක්ෂයක් ඇද්ද මෙන්න මේක ෂේ නොවි. ෂේ නොවන පැත්ත ඔකයි. ඒ ෂේ නොවන පැත්තටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. චන්දරාගයෙන් අර වස්තු වල බඳුනා. ඕක ඒකාන්තයෙන් ෂේ වෙච්ච බුද්ධලයක් වෙන්නේ. ෂේ වෙච්ච බුද්ධලයා භාවී බුද්ධලයා. අනේ ලෝකේ ඡේවීම කියන්නේ ගෙවිලා ගියා විනාශ වුණා කියන්නේ. මෙතන ඡේවුණා එකක් මොනවාද ಗುಣ ගෙවිලා ගියා ಗುಣ විනාශ වෙනවා. ಗುಣ විනාශ කරනවා ඔය සාන්තියක් නැහැ. සාගකින්නේ, ද්වේෂකින්නේ, මෝහකින්නේ මිදීමක් නැහැ. ಗುಣ ඡේවුණොත් වෙන්නේ සාරික, ද්වේෂසහගත, මෝහසහගත වෙලා රාගකින්නට, ද්වේෂකින්නට, මෝහකින්නට පැතිරෙනවා. ඒතර මොකද වෙන්නේ? ජාතිගිනි, ජරාගිනි, මරණගිනි, ශෝකගිනි, පරිදේවගිනි, දුක්ගිනි, දෝමනසගිනි, උපාදානගිනි කියන මේ 11 බින්දකට වැටෙන්න සිද්ධ වෙනවා. මෙන්න තේවි. මෙන්න ආර්ය ලක්ෂණ තේවි. මෙන්න මේක දැක්කහම කොච්චර ප්‍රිය වුණත් මනාප වුණත් මෙන්න මේක ගිනි ගන්න එකක් නෙවෙයි. දාහය හරගන්න එකක් නෙවෙයි. දූෂ්‍ය වෙන එකක් නෙවෙයි. නිවන ඈත් කරන එකක් නෙවෙයි. යම් සාන්තියක් ඇද්ද නිවීමේ සැනසීමේ සාන්තියක් ඇත්නම් අහලකටවත් ලඟ ඉන්න බැහැ සාන්තිය. මොකද වෙන්නේ? සාගින්නට, ද්වේෂගින්නට, මෝහගින්නට අහු වෙලා. ජාතිගිනි, ජරාගිනි, මරණගිනි, ශෝකගිනි, පරිදේවගිනි, දුක්ගිනි, දෝමනසගිනි, උපායගිනි මේ ගින්නට වැටෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ගින්නට වැටෙන සත්‍යය ජීවත් වෙලා කියත් ඡේ වෙනවා. අන්න ඡේ වෙන ආකාරය. අපමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පද. ප්‍රමාද බුද්ධිය මරණ පදේ ඉන්නේ. ඡේ වෙන තන්නේ එක. අපමත්‍රාන මියා අප්‍රමාද බුද්ධිය හැරෙන්නේ. ඒ කියන්නේ උපායක හැරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. අප්‍රමාදී බුද්ධිය ගුණේ හැරෙන්නේ. මේ පමත්තා යකා මත. ප්‍රමාද බුද්ධිය කියන නොදරනක් මරණියක් වගේ. මෙන්න ආර්ය විනී මරණය.
ආරෙන්නේ මරණය කියලා ගන්නේ මේ ශාරීරික මරණය නෙවෙයි. මරණය හෝ මරණය සමාන දුක කියලා විසුණු වහන්සේලාට කියනවා. එලෙස සිද්ධ වුණොත් මරණය සමාන දුක. පාරාධිකාරවත් වුණොත් මරණය. මෙන්න ජීවත් වෙනවා. දැන් හදපෙන්නේ මරණ. මෙන්න තේ. ක්ෂයත් තියෙන අනිත්‍ය. ක්ෂයාදී දකින්න ඕනේ අනිත්‍ය කියන්නේ. කැමැත්ත මොකක්ද? ගින්නෙන් දැවෙන්න කැමති නැහැ. 11 ගින්නෙන් දැවෙන එක 1000ක්. ඒකට කැමති නැහැ. හැබැයි කැමති නැති වුණාට ඇසුරු කරන්න ගියොත් මොකද වෙන්නේ? චන්දරාගයෙන් බැඳෙන්න ගියොත් දැවෙන්න බින්ද වෙනවා කැමති නැතිව. මෙන්න මේක දැක්කම පස්සේ දකින්න. මේවා අනිත්‍යයි. අපේ කැමැත්ත රාගයෙන් නිමින්දලා ද්වේෂයෙන් නිවා ගන්නා මෝහයෙන් නිවා ගන්නවා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හැටි 11 මහා ගින්නෙන් නිදෙන්න. ඒ ගින්න දුකක් නෑ. ඒ ගින්න 1000ක් නෑ. අපේ කැමැත්තේ 1000 නිවා ගන්නවා. මේ චන්දරාගයෙන් මේව ඇසුරු කරන්න කවදාවත් අපේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. අනේ මට මාර්ගඵල අවබෝධ වේවා, අනේ මං අරිහත්ත්වයටපත් වේවා කියලා කිව්වා, සාගතේ මට වේවා කියලා කිව්වා. වෙන විදිහක් නැහැ. චන්දරාගයෙන් ඇසුරු කරන මහා භයානක. මෙන්න මේක භයානක බව දැක්කම බයක් තියෙන දුක්ඛ. මෙන්න බය දකින්න ඕනේ. දුක දකින්නවා කියන්නේ ඔතන. ආස්වාදයෙන් පංචකාමයේ පස්සේ හඹායන්න ගියොත් බය වෙන්න සිද්ධ වෙන එක මහා භයානකයි. ඕක දකින්න ඕනේ. මෙන්න මේ බය දැකලා අන්න දුක දැක්කා. මේ කවුරුත් දකින දුක ලෝකේ ඕන කෙනෙක් දකිනවා. ඕක නෙමෙයි ආර්ය විදිහේ දුක කියන්නේ. බයක් තියෙන දුක. බයක් තියෙන දුකයි. මොකද බය වෙන්නේ? පංචකාමියෝ නැමෙයි මරවුල් වලට වැටුණාට පස්සේ මේ 11 මහා ගින්නට වැටලා මේකෙන් ගොඩ එන්න බැරි නම් මේක භයානකයි. දැන් ආස්වාදයෙන් දැකලා භයානක බව දැකලා පස්සේ ආස්වාදයේ වැදුණා. අන්න ආස්වාදී ආදීනෝ දැක්කයිද ඕක. ගෙවිලා ඉස්තිර නැහැ කියලා දැකේ නැහැ. මොකද්ද ගෙවින්නේ? වස්තුව ගෙවිලා යනවා නම් වස්තුව සුන්දරයි නැහැ කියන දේ නම් ගෙවුනහම ආයෙ කසලා ගන්නවා. ලෝක සත්‍යයේ බලාපොරොත්තු මොකද්ද? ගෙවෙන නිසා නැත්නම් ඉස්තිර නැති නිසා අනිත්‍යයි. ආර්යගේ බලාපොරොත්තු මොකද්ද? සත භාවයේවත් ඉස්තිර භාවයේ නිවන. මෙන්න මේ නිවන හා සම්බන්ධ නැති නිසා අනිත්‍යයි. ඉස්තිර නැහැ කියන ලෝකය. දැන් අපි ආ ඉස්තිර නැහැ කියලා කරලා බලමු. ලෞකිකාර්ථයෙන් ඉස්තිර නැති නිසා දුකයි කියලා ගත්තොත් අපි අපිට දුක වැටෙන්නේ නැහැ කවදාවත්. මොකද කියන්නේ? අපි ඒකේ අපාරත්වයේ දැක්කේ නැහැ, භයානකත්වයේ දැක්කේ නැහැ. ඒ මොකද්ද කියලා දැක්කේ නැහැ. ඒ වෙන්නේ මොනවද? නිවන හෝ නිවන් මාර්ග ඡේ කරනවා. ඔහුට කවදාවත් මහා භයානක දෙයකට මුහුණ දෙන්න වෙනවා මිසක්. සතර අපායට මුහුණ දෙන්න වෙනවා මිසක්. ඔහුට කවදාවත් සැනසුමක් නැහැ. 11 දිනකට මුහුණ දෙන්න වෙනවා මිසක් සැනසුමක් නැහැ. අන්නේ ඡේද වැටෙන්න හොඳයි. ආස්වාද කොච්චර සුන්දර වස්තු ආස්වාද දෙනවා කියලා පිළිපිලින් තිබුණා. කොච්චර මනවදන රූප තිබුණා. මනවදන ශබ්ද, මනවදන ගන්ධ, මනවදන රස, මනවදන ස්පර්ශ තිබුණා. අපි මොඩකමට අපි ඕවා බදා ගන්න ගියෝ. සුන්දරයි කියයි මනාපයි කියලා. අපිට සිද්ධෙන්නේ මහා ජීන්නට වැටලා හිටන් සත භාවීතියවත් මේ නිවන්නටපත් වෙන්න බැරි. නිවන් මාර්ගී ඡේද. පහත් බවටපත් වෙනවා. ගිනි බවටපත් වෙනවා. මෙන්න මේක දැකලා සුන්දරයි කියන එක නැතිලා යනවා. සුන්දරත්වයේ හිතවෙන්නේ නැති කෙනෙක්. හරි වටිනවා හරි ආස්වාදයි කියලා හිතාගෙන මුලාව නැති වෙන්න ඕන ඔතෙන්. එහෙනම් අපි දකින්න ඕනේ ඡේයභාවය අනිත්‍යයි කියන්නේ මොකක්ද? අනිත්‍යයි කියන්නේ මොකක්ද කියන්නේ? ඉච්ඡ වෙන්න ඕන කැමති වෙන්න ඕන නිවන. නිවනෙන් පිට කාටවත් කැමති වෙන්න එකක් නැහැ. ගිනි ගන්නවා නම් යමක්, ගැවෙනවා නම් යමක්. ඒකට කැමති වුණොත් මුලාව. නෑ ඒකට බාධා වුණා නම් ඒ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත්නම් ඒ නිවර්ණයන්ගේ සාන්තිය දෙන්නේ නැත්නම් මෙන්න මේ කැමැත්ත දෙන්නේ නැති නිසා ඉච්ඡදී නෑ අනිත්‍යයි. මෙන්න මේ ආකාරයෙන් අනිත්‍ය තේරුම් ගත්තාම ලෝකෝත්තර අර්ථය තුලින් අනිත්‍ය තෝරගන්නවා. මේ හරි ආවි මේක කිව්වම මෙච්චර කතාව දුක්තිය කපා ගන්න. අනිත්‍ය නම් දුකයි අනිත්‍ය නම් දුකයි කියන වචනේ අරගත්තාට පස්සේ මොනවා කිව්වත් හරියන්නේ නෑ. ඕක එක බුරුබල කියනවා බලන්න නැති කරන්න හදනවා. තිලක්කේ පුරුකල දැන් මේ දවස්වල තවත් විනාශ වෙනවා වගේ කොහොම කතා කියන්නේ. මේ හිතලා බලන්න මොකද්ද විනාශ වෙන්නේ? මොකද්ද මරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරණය මොකද්ද? මරණය සමාන දුක මොකද්ද?
ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිවන් මාර්ග වනසා ගන්නවා. ඒ ඔහුගේ මරණය. නිවන් මාර්ග වැරදෙන වැඩ කරනවා නම් මරණය සමාන දුක. ලෝක සම්මතියේ කියන මරණය හෝ මරණය සමාන වෙන්නා ලෝක සම්මතියේ දුක් වේදනා ලෝකයෙන් වෙන විවිධ වෙනවා. ඒකෙන් වලකිනවා. ඒකෙන් වලකින්න ක්‍රමයක් නිරෝධය නෑ. උපංගිකාරය මරණ එකේ වලකින්න. මරණය සමාන වෙන්නා දුක් වේදනාවලින් වලකින්න. උපංගිකාර නම් දැනක් නෑ කොහෙවත්. ඒකේ මේකේ ක්‍රමයක් මේ ලෝකේ දුර නෑ. හැබැයි ලෝකේ මරණයක් තියෙනවා වලකින්න පුළුවන් මරණය. ඒ මොකද්ද? ಗುಣ මරාගත්තොත් ඔහු මරණය හෝ මරණය සමාන දුකට යනවා. ಗುಣ මරාගත්තේ නැත්නම් මොන විදියකින් අසුලවාවක් නෑ මරණය හෝ මරණය සමාන දුකටපත් වෙන ಗುಣ මරණයටපත් කරන්න බෑ. ගුණයෙන් මරණය හා සමාන දුකටපත් කරවන්න බෑ. මෙන්න කාටවත් කරන්න බැරි දෙයක්. තමන් ගුණවත් වුණා නම් යථාර්ථයෙන් ගුණවත් වුණා නම් ඔන්න ඔහු මරණයෙන් නිදහස්. මොන වරදද? හදගත්ත කායේ බෑටලා දිගලා යන එකෙන් නෙවෙයි. ඔහු ගුණ මරන්න බෑ. ඔහු ගුණ මරණයෙන් නිදහස්. අන්න මරණය ජයගත්තා කියන්නේ ඔන්න ඔය. බුදුරජාණන් වහන්සේ මරණය ජයගත්තා නම් කය දිනනවා කියලා. හැබැයි උන්වහන්සේ මරු ජයගත්තා. මරු ජයගත්තා කියන්නේ මරණය ජයගත්තා කියවහම උපංගිකාරේ මරණය ජයගත්තා නම් බුදුරජාණන් වහන්සේ ජීවත් වෙනවා. හය ජීවත් වෙන්නේ. ඉතින් මොකද නේද? මරාගෙන මැරුවා. මරාගෙන කියන්නේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි මැරුවා. සංහාර අපි නගා මැරුවා. ඔය තමයි රාගයයි, ද්වේෂයයි, මෝහයයි සාපු මරණය. මරණය මැරුවා. ගුණ මරණය මැරුවා. උන්වහන්සේ කවදාවත් ගුණ මරන්න බෑ උන්වහන්සේ. බුදු ගුණ මරන්න බෑ, දහම් ගුණ මරන්න බෑ, සංඝ ගුණ මරන්න බෑ. අන්න අමර දහම්. නොමැරෙන දහම් කියන්නේ ඒක. ධර්මානුකූලව දෙන්නපත් වුණොත් යම් කෙනෙක්. ඔහු මරණය ජයගත්තා. මොන මරණයද? මොනවා කරලවත්, ගහලවත්, දැන්ලවත්, නිඳා කරලවත්, මොන જાතිය අදන්ති එකක් කරලවත්. ඔහුගේ ගුණ මරන්න බෑ. අර නොවැරදක්. මෙන්න මේ මරණ ජය ගැනීම අපි ඉතින් කළ යුතු බෞද්ධයෙක්. මට නිඳා කරා, මට අපහාස කරා, මට ගැහුවා, මට වැන්නා, මට නීච කරා කියලා නම් ඕකේ හිත දුසිය කරවන්න බැරි නා. එහෙම කප්පයක් මේ ධර්මයේ පිළිපත් වුණා. ඔහු මරණය ජයගත්තා කියන්නේ. මොන වාක්‍යයේද? ජීවිතයේ උපංගිනා උපාදේ උපදින දින. මේ ස්වභාවික මරණය මිදීම නෙමෙයි මේ කියන්නේ. ඔන්න මේ මරණය. මෙන්න මේක ජය ගන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ආර්යයන්ට විසක් මේක අනාර්යයන්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි. අනාර්යව හැබැයිම මරණය හෝ මරණය සමාන දුකටපත් වෙනවා. මොකක් නිසාද? පංචකාම ආස්වාදීට උපාදාන වශයෙන් බැඳි. පංච උපාදානස්කන්ධය නිසා. යන්තයේ පංච උපාදානස්කන්ධය පවතිනවා නම් එතන ඉන්නේ මැරිච් එකෙක් නිසා ජීවත් වෙන එකෙක් නෙවෙයි. කල තියෙනවා. පණ තියෙනවා. සංඥා සහිතයි. මන සහිතයි. කය තියෙනවා. හැබැයි නෙවෙයි. අන සමාදෝ මච්චුනෝ බල. සමාධි බුද්ධය. උපාදානස්කන්ධය බදාගත් එක ප්‍රමාදයි. පංචස්කන්ධය යම් චන්දරාගයක් ඇද්ද ඒ උපාදානයි. මෙන්න මේ චන්දරාගය දුරු කරන්න පුළුවන්. චන්දරාගය දුරු කරුවා නම් ඔහු අකම්පේ බවටපත් වුණා. ඔහුගේ ගුණ මරන්න බෑ. මරණය ජයගත්තා කියනවා. මෙන්න මේ මරණය ජයගත්ත කෙනාට අමරණීයත්වයේවත් නිවන තියෙනවා. අනේ නිවනට ගිය කෙනා රාගී නිවුවා, දේශේ නිවුවා, මෝහේ නිවුවා. නැවත මතු නොවෙන්න රාගයයි, දේශයයි, මෝහයයි නිවා දැම්මා නම් මරණය මැරුවා. මරදහම් මැරුවා. ස්වාමී මාර කියන මොනවද මාර කියන්නේ? එක්තරා විසුණුනා කියනවා බුදුරණාහි කියනවා. බුදුරණාහි දෙනවා මහාන රූපස්කන්ධයේ මාරයි, වේදනා ස්කන්ධයේ මාරයි, සංඥා ස්කන්ධයේ මාරයි, සංකාර ස්කන්ධයේ මාරයි, විඥාන ස්කන්ධයේ මාරයි. මෙන්න මාරදහම්. මේක උපාදානයේ කිව්වොත් මරු උපාදානයේ කියලා. මරු උපාදානයේ කිව්වොත් මරු වාදමත් වෙනවා. මරු සමගය ගාය කියන්නේ. භවපත්‍ය ජාතිය මරු ජාතිය උපදිනවා. ඔහු මරු සමග. මරු සමග ඉන්නකම් මරණය වෙන්නනේ. එහෙනම් මරුවහ කරන්නේ කවද්ද? පංචස්කන්ධෙහි චන්දරාගය දුරු කරු දාට මරු සමග තියෙන ලෙල් ගතකම ඉවරයි.
බැඳීම සම්බන්ධය ඉවරයි. එදාට ಗುಣ වරන්න බෑ. මොනගුණ? සාගක්ෂේ ගුණයක්, ද්වේෂක්ෂේ ගුණයක්, මෝහක්ෂේ ගුණයක්. මේ ආර්යගේ ගුණ උච්චරයි. කැටි කරගන්න. සියල්ලම කැටි කරපුවාම ගුණ උච්චරයි. සාගක්ෂේ කරපු ගුණේ වරන්න බෑ, නැවත රාගය කරන්න බෑ. දේශක්ෂේ වුණා නම් නැවත දේශේ නගන්න බැරි නෑ. මෝහක්ෂේ කරන්න ගුණ වැරුවා. අතේ ඉන්න මරු වැරුවා. ඕක නැත්නම් මෝහාදිකේ කරන්න බෑ. මරු ජයගත්තා වෙන ලෝකෙ. ඉතින් මේක අපි දකින්න ඕනේ ආරවිනේ මරු කවුද? ලෝකයේ තියෙන සම්මත මරු කවුද? ලෝක සම්මතියේ තියෙනා වූ දින මරණ එක අපි නවත්තන්න බෑ, මැරෙන එක නවත්තන්න බෑ. හැබැයි ಗುಣ මරණ එක, ಗುಣ මැරෙන එක නවත්ත ගන්න පුළුවන්. ගුණෝතෙක් වෙලා ධර්මානුකූලව සත්‍ය දැනෙන සත්‍යාවෝදී ගුණෝතෙක් වුණා නම් ඔහුට මරන්න එකක් නෑ, ಗುಣ මරන්න බෑ. මුළු ලෝකෙකම දාපු ගුණ මරන්න බෑ. මෙන්න මේ ಗುಣ මරන්න බැරි සත්‍යයටපත් වෙනවා නම් අමරත්වයටපත් වෙන අමරණීයත්වයටපත් වෙනවා. මෙන්න ආරේණිය අමරණීයත්වය වෙන බැරි නෑ. මෙන්න මේක අපි දකින්න ඕනේ. එහෙනම් ෂේ කරන්න බෑ ඔහු. අනිත්‍ය ඉක්මවන්න ඕනේ. කයක් තියෙන අනිත්‍ය. ෂේ කරන ආර්ථිකේ අනිත්‍ය කියන්නේ. ලෝකේ අනිත්‍යයි. ලෝකේ කියේ මොකද්ද? පංචකාම සහගතවන්නා වූ සියල්ලම කාම ලෝක. රූපරාග අරූපරාග සහගතවන්නා වූ භාවික ලෝකේ ඔක්කොම රූප ලෝකේ සහ අරූප ලෝකේ. මොන කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ, කාම භවයයි, රූප භවයයි, අරූප භවයයි මේ භවත්‍රේ කිව්වත්, ලෝකත්‍රේ කිව්වත්. ඔන්න ඔකේ චන්දරාගයේ බෙදලා ඉන්න සාකච්ඡා. ඔහුට ගුණ හැරිලා ඔහු ඒකේ ඉන්නේ. මරණය ජයගත්තා වෙන්නේ ඔය තුනේ තිබෙනා වූ චන්දරාගය දුරු කරමු දා. මෙන්න ඡේ ජයගත්තා. අනිත්‍ය ජයගත්ත බුද්ධය. ඔහු ඉච්ඡාත්වයටපත් වුණා. ඔහුගේ කැමැත්ත ඉෂ්ට වුණා. මොකද කැමැත්ත? ධර්මයේ තුලින් සාගක්ෂය කරා හේරලාමයි නැවත වාරයක් හේරන්න දෙයක් නැහැ. බලාපොරොත්තු ඉෂ්ට වුණා. දේශක්ෂය කරලා නැතිද බලාපොරොත්තු නායක කරගත්තා. මෝහක්ෂය කරලා හැදුනා බලාපොරොත්තු ඉෂ්ට කරගත්තා. දැන් ඔහු කවදාවත් ඒ ඉච්ඡාත්වයේ ඒ කැමැත්තේ ධර්මී නැති කරන්න බැරි නිසා අනිත්‍යභාවයටපත් වුණා. අනිත්‍යභාවයටපත් වුණා. මෙන්න මේ අනිත්‍ය නිත්‍ය තෝරා ගන්න ඕනේ කර්මානුකූලව. මෙන්න තේ කය ගෙවියාම වයසට ගෙවියාම තේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නකුල පීඩු සූත්‍රයේ සූත්‍රේ නකුල පීඩු කියන එක ස්වාමීන් වහන්සේ දැන් වයස අවුරුදු 80ක්. දැන් මේ කය දරාගෙන උත්සාහයෙන් නැගිට ගන්නවා තමයි. ඇඟට හරි විශේෂයි. දැන් මෙහෙම තත්ත්වයකමපත් වෙලා ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නකුල පීඩු වැහැරිලා යන දෙද හැදෙන මේකයි. පිළිබඳ නිරෝගීත්වය ප්‍රතිඥා කරනවා නම් මෝඩකම හැරවම මොකක්ද? වැහැරෙන කයක් ඇති මගේ මනස නිරෝගී කරගන්නවා. මෙන්න මේ අදහස ගන්න. වැහැරෙන කය ඇති මගේ මනස හැරෙන්නේ. මනස නිරෝගී කරගන්නවා. නිරෝගී කරන්න බලා මොනවද නිරෝගී කරගන්න. මෙන්න මේ වෙන්නේ. මෙන්න මනස ජය වෙන්නේ කය ජය වෙන්නේ නැහැ. කය ජය වෙන අතින් ඉස්තිර නැහැ කියලා එකක් ලෝකේ කියනවා. මනස ඡේ වෙන ක්‍රමයක් තියෙනවා. මොකද මනස සුද්ධ කරගත්ත කෙනා නැවත පහත් භාවයට මනස වැටෙන්නේ. නැවත මනස රාගයට වැටෙනවා නම්, ද්වේෂයට වැටෙනවා නම්, මෝහයට වැටෙනවා, උපක්ලේශය වැළඳ ගන්නවා නම් මෙන්න ඡේ. ඔන්න ඡේ වෙන අර්ථය කියනවා. ඕක කැමති දේ ලබන්න බෑ. කයක් තියෙන අනිත්‍ය. මෙන්න ආර්යයන් විසින් දැකිය යුතු අනිත්‍යය. ඉතිර නැහැ කියලා කොච්චරද මෙච්චර කම් කිව්ව ඔබට. ඕකන දන්නේ කෙනෙක් නෑ බෞද්ධකේ නාම මාත්‍රය දන්නේ කාගෙත් ඒක තන්තිය කියන මොකද ඉතිර නෑ. එහෙනම් ඔය ඉතිර නැන්නා දුකයි. ඉතිර නැන්නා ආලාපය. ඕක තමයි දෙන්නේ උත්තර. සාගක්ෂේ විලා පිනන් පොඩ්ඩක් හරි. දේශාක්ෂේ මොහක්ෂේ වුණා. ලොකුම පාන්නේ කියන්නේ මොස්තරි මැස්සේ යන්නේ. ලොකුම දේශයකට දුවොත් සිද්ධිය උච්චරයි. හැබැයි ඔක්කොම දැකලා තියෙනවා. ප්‍රතිපල බලපහම
වචනයක් එහා මෙහා ඉන්න බෑ කතාව වගේ නෙවෙයි. ණයා වගේ කුප්පල. කොහොමද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල වෙනකො අනිත්‍ය හයක් කියන අනිත්‍යයි කියන දැකේ නැති වරද. ඡේ වෙන්නේ මොනවද කියලා දැකේ නැති වරද. ඡේ වෙන දහ මොනවද? ඡේ නොවන්නේ මොකක්ද? නිවනටපත් වෙන්න කෙනෙක් කවදාවත් රාගය නිසා ඡේ වෙන්නේ නැහැ, ද්වේෂය නිසා ඡේ වෙන්නේ නැහැ, මෝහය නිසා ඡේ වෙන්නේ. ඡේ ඉවත් කරලා. මෙන්න මෙතනටපත් වෙන්න පුළුවන් නම් ලෝකේ ඡේයයි නිවන ඡේ නිදිලා. හයක් කියන අනිත්‍ය. ඡයක් කියන අනිත්‍යයි. නම් මේ ලෝක සත්‍ය අනිත්‍යයේ ගමන් කරනවා. ඡයත්ව ගමන් කරනවා. ඡේ වෙන දෙන ඉන්නවා. අනිත්‍ය ජයගත්තේ නැහැ. දහම් වැහිලා නිසා ජීවිතය වලින් වැහිලා නිසා මේවා පොත්වල විග්‍රහ කරන්න ගියොත් මෙහෙම විග්‍රහ වෙලා නැහැ. මේවා නැත්තේ මොකද? අපේ හෙලාතුව ආද නැති නිසා. එදාගෙත් හෙලාතුව ආවලින් තමයි ධර්මයේ ඔය ජීවිතය විග්‍රහ කරලා තියෙන්නේ. ඒවා අද පත්තිරුවක්වත් දකින්නේ නැහැ. ඒවා නැති වෙලා ගියා තව තවත් අර්ථකථා ඊට පස්සේ කවුරු ලියාගත්තත් එදා මත අද වෙනකන් හීනයක් විතරක් වගේ තමයි අමාර්ගඵල කියනවා. සාගතයේ දේශාතේ මොහකේ හීනයක් වෙලා තියෙන්නේ. කොච්චර දහම අවබෝධ කරලා කොච්චර භාවනා කරලා සාගතයේ වෙලා නැහැ, දේශාතයේ වෙලා නැහැ, මොහක්සේ වෙලා නැහැ. හැනසුම ලැබිලා නැහැ. රාග වින්න, ද්වේෂ වින්න, මොහ වින්න හැම වෙලෙම දවනවා තව. උදේ හැරෙන්න භාවනා කරලා ඉඳන් කරගන්න. පොඩි එකා පොඩ්ඩක් එන්නේ නේද කීතරක් කඩාවැටක් හදාගෙන මුංගේ මර කරදරයක් නේද භාවනාව කරගන්නත් නෑ නේද කියලා දෙන කරුණේ ගැටි පටන් ගත්තාම ඉවරයි. සේලා දිනුවා. අය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ළමයි කැවිල්ලෙන් යනවා කියලා ඔච්චර පළ වෙනවා. මානවි මේ ජීතවනාරාමේ දාලා තියෙන මේ කනකොල පොළොඩු මිනිස්සු අතු ගාලා දානවා, පුච්චලා දානවා, ගිනිහින් දානවා. මොකද හිතෙන්නේ වල. සායන මොනවද දාන්නේ? ඒ වගේ අල්ලගන්න වටිනා දෙයක් කියන්නේ නැහැ. 아무තු හිතක තියෙන දෙයක් නැහැ. එහෙනම් මහණි කවදා හරි තම්පාවගේ කය පිළිබඳව. ඔන්න ඔය කප්පේ මානසිකත්වයේ හරියෝ. මේ කයතර පොළොවට ගිහින් දානවායි කවුරුහරි ගිහින් දැම්මා කණ්ඩා විතර දැම්මා මට කම්පාවක් නැහැ කියන මතවලදී අසහාස්‍ය දැක්කොත්. අන්න ඒ දාන හරි. අන්න වගේ ශ්‍රාවකත්වයේ තුළ මගේ මාර්ගය තුළ පූර්ණයි. දැන් බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කරා. දැන් රාගක්ෂේ වීමේ, දේශක්ෂේ වීමේ, මොහක්ෂේ වීමේ ඉහළම දැනුම නොතන. ශරීරය කල්ලා දැම්මත්, බෙදලා දැම්මත්, ගහලා දැම්මත්, හිඳි හිංසා කරලා මොනවා කරලා කම්පාණයක් දැක්කපත් වෙන්න පුළුවන් නම් අර අහක දාන දරකොළ ටිකක් පොල් පොලයක් ඔය වැහලා තියෙන කොළ ටිකක් අහකට දැම්ම ගානට වුණා මනස කියන්නේ ඒක දාලා එන්න කම්පාව ධර්මයේ තුල අවබෝධයෙන් ඔන්නොතේ තාවා. කවදා හරි මේ ධර්මයේ තුල වෙන්නේ මෙන්න මේ විදිය රාගය නැති නිසා, ද්වේෂය නැති නිසා, මෝහය නැති නිසා රාගෙ ඉන්නේ නැහැ, ද්වේෂෙ ඉන්නේ නැහැ, මොහොගෙ ඉන්නේ නැහැ. සේවාවේ නිදහස. මෙන්න මෙතෙන් දෙනකොට කයක් තියෙන අනිත්‍යන තේ නැති කෙන අනිත්‍ය නැහැ. අනිත්‍යය නැති කරුවාට නිවන. බයක් තියෙන දුක්ඛ. මේ දුකයි කියලා කවුරුත් දකින්නකොට ලෝකේ කවුරුත් දකින්නවා. අපි දුක දකින්නේ බය ආපේ. මොනවාටද බය වෙන්නේ? ගහනවාට වතනවාට නෙමෙයි බය වෙන්නේ. ඔතන තියෙන බය. ආසාවන් පස්සේ යන්න ගියොත් එහෙම පොඩ්ඩක් හරි ඉඳ දුන්නොත් එහෙම මහා බය ආනවා. මොකද වෙන්නේ? කවදාවත් මේ කියනවා 11 ගින්නේ මිදෙන්න බෑ. 11 ගින්නේ නොවිදි නිවන් දකින්න බෑ. නිවීමේ සාන්තියටපත් වෙන්න බෑ. නිවීමේ සාන්තියටපත් නොවෙන්නේ උන්ට සසර ගමනින් මෙයන්නේ. මේ සසර මහ භයානකයි. දැන් භයානක වූ සසරට වැටෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ ආස්වාදයේ හරි වටිනා දේවල් කියලා ගත්ත මුලාව නිසා. ආස්වාදයෙන් පස්සේ යන්නේ මහ භයානකයි. ජීවිතේ නෙමෙයි ආදී. ඔන්න යාර්කේ බය දැනගත්තා නම් අපි බය වෙන්නේ මොනවද? රාගයට බය වෙනවා, දේශයට බය වෙනවා, මෝහයට බය වෙනවා. රාගේ බය වීමක්, දේශේ බය වීමක්, මෝහේ බය වීමක්. කුමක් නිසාද ඒකට බය වෙන්නේ? රාගේ කියනකම්, දේශේ කියනකම්, මෝහේ කියනකම් ගින්නේ මිදිලා නැහැ. ඒකකල්ලු ගිනි කරාම ගිනියන. උපතක් කරා භවයක් කරා ගිනි කරාම ගිනි භවයක්ම හට ගන්නවා. ගින්නේ මිදියන්නේ නම් මහ භයානකයි. දැනුමනේ දැවෙනවා. කායික මානසික දුක් ගිනි වල බාධා වෙන්න හේතු වෙනවා.
එහෙනම් ඒ වැඩ පිළිවෙල මහ භයානකයි. මොන වැඩ පිළිවෙල භයානක කියන්නේ? සාග වැඩ පිළිවෙල, දේශ වැඩ පිළිවෙල, මෝහ වැඩ පිළිවෙල භයානකයි කියන්නේ මේකට බයක් තියෙන දුක්ඛ. මෙන්න දුක දකින්නවා කියන්නේ මෙන්න මේකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක නිරෝධ ආර්ය සත්‍යය මොකද්ද? යෝ දක්ඛා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාරෝ පටිනිස්සග්ගෝ මුක්තිය අනාලෝ. දුකෙන් නිදහස් වෙන්න ඕන නම් මොකද්ද දුකෙන් නිදහස කියන්නේ? මේ තෘෂ්ණාව පිළිබඳව. හේතියක් නැතුව විරාගයේ නිරෝධයට පත් කළා. ඒක ඉවත් කළා. පිළි නොගත්තම. ඒකේ නිරුණා. ඒකේ නොයල්ුණා. මෙන්න මේකට කියන දුකෙන් නිදහස් වීම. දැන් දුකෙන් නිදහස් වෙනවා කරන්න කිව්ව මොකක්ද? ලෝකයා හිතා ඉන්න රාගයේ සපයි කියලා හිතා ඉන්න නිදහස් වීම. අන දුකෙන් නිදහස් වීම. ආරේනේ දුකෙන් නිදහස් වෙන්න ඕන නම් ක්‍රමය මොකද්ද? සැපෙන් නිදහස් වෙන්න. රාගයෙන් නිදහස් වෙන එක දුකෙන් නිදහස් වීම. ද්වේෂයෙන් නිදහස් වීමකද දුකෙන් නිදහස් වීම. මෝහයෙන් නිදහස් වීමකද දුකෙන් නිදහස් වීම. එහෙනම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉඳලා රාගයෙන් නැගින්නේ කොතනද කුමක් අල්ලගෙනද? ඇයි රාගයෙන් නැගින්නේ? ද්වේෂයෙන් නැගින්නේ කුමකින්ද කුමක් අල්ලගෙනද? ඇයි ඒකෙන් ද්වේෂයෙන් නැගින්නේ? මෝහයෙන් නැගින්නේ කුමක් අල්ලගෙන කොතනද? කොහොමද ඒකින් මෝහයෙන් මිදෙන්නේ කොහොමද? මෙන්න මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් එන වැඩ පිළ මහා භයානකයි කියන එක කරන බයක් තියෙන දුක්ඛ අවන දුක දකින්නද? රාගයේ දුකක්, ද්වේෂයේ දුකක්, මොහේ දුකක්. දැන් දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්න ඕනේ? රාගක්ෂය කරන්න ඕනේ, දේශක්ෂය කරන්න ඕනේ, මොහක්ෂය කරන්න ඕනේ. මෙන්න දුකෙන් නිදහස් වීමේවත් නිරෝධය. දුක නැති කර ගන්නවා කියන වචනේ ගත්තොත් මේ ජීවත් වෙලා ඉන්න තාක්කල් මැරෙනකම් මොකෙන්ද දුක නැති කරන්නේ? හරගත්ත එකට ඉඳින්නේ කැඩීම, බිඳීම, විනාශය එනවා. කඩනවා, බිඳිනවා, විනාශ කරනවා, හොරු පැහැර ගන්නවා. නොයේ ආකාර වන්නා වූ විසනක ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඒක ආකාර ඒක නිදහස් වෙන්න බෑ. හරගත්ත එකේ දුවේ කොහොමද නිදහස් වෙන්නේ? යන්තර හර ගැනීමක් නැද්ද? කැඩෙන්න දෙයක් නැහැ, විදෙන්න දෙයක් නැහැ, වෙනසෙන්න දෙයක් නැහැ, ලෙඩ හැදෙන්න දෙයක් නැහැ, කරදර කරන්න දෙයක් නැහැ. කාටවත් ගෝචර වෙන්න කිසිම දෙයක් නැහැ. කරදරකාරීත්වයෙන් නියෝගිත වෙන දෙයක් නැති නිසා එතන දුක නැහැ. අන්නේ දුක නැති කිරීමකට පත් කරන්නේ මොකද ගැටි හේතුව? දුකට හේතුව දුරු කරන්නේ. දුකට හේතුව මොකද්ද? රාගයේ, ද්වේෂයේ, මෝහය. ඔන්නේ රාගයේ හේතුව බව දැනෙන, ද්වේෂයේ හේතුව බව දැනෙන, මෝහයේ හේතුව බව දැනගෙන. රාගයේ කෙරෙහි භයානකයි, ද්වේෂයේ භයානකයි, මෝහයේ භයානකයි කියලා දුක විදිහට දැක්ක. බයක් තියෙන දුක්ඛ කියලා දැකලා. එහෙනම් ඔය මග අසාරක් කියන අනාත්තා. ඔය જાතිය වැඩි පිළිවෙල හාරයක් නැහැ කියලා දැක්කම හරයක් නැහැ කියලා දැක්කම. හරයක් නැති වුණාට පස්සේ අවබෝධය ලැබෙනවා. මොකද? අසාරවන්නා වූ රාගයේ පස්සේ මොන මොකද යන්නේ? අසාරවන ද්වේෂයේ පස්සේ අසාරවන මෝහයේ පස්සේ මොනවද යන්නේ? මහා භයානකයි. ඕකනේ උගුල. ඕකෙන් සේවාවයටපත් කරන්නේ. ඕකෙන් මේ පහක් බවට ඇදලා දානවා. ඔන්නේ පොඩ්ඩක් තේරුම් ගත්තා නම් බෞද්ධයෙකුට මග හම්බෙලා ඉවරයි. දැන් කවුරුත් කියන්නේ ඉදිරියේ. මට රාගය තියෙන මොන ආරමුණු කරනවා කියලා මමයි දන්නේ. අනික් කෙනාට රාගය තියෙන මොන ආරමුණු කරනවා ඔහු විදානේ. ඒ පුද්ගලයා රාගය තියෙන මොකද කියලා ඒ පුද්ගලයා ඉදානේ. දැන් මාර්ගය වල නම් කියනවා. මාර්ගය දැනගත්තා ඒ විදිහට බුදුදානගේ ධර්මයේ තුලින් මාර්ගය වඩන්නේ තමා නිතර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ආරමුණු කරන්නේ මොනවද? ඒ ආරමුණු කරන රූපයන් පිළිබඳව රාගයේ ඉන්නේ, දේශයේ ඉන්නේ, මොහේ ඉන්නේ මොන ආරමුණු කරනවද? මොන අදහස් එනකොට මනසේ ඉඳලා ඔන්නෝ කරා කරා. මෙන්න මාර්ගය. කවුරුත් මේක කියා දෙන්න බෑ පොතපතේ මේක ලියන්න බෑ මෙන්න මේක අත්තරපන් මේක අත්තරපන් ඒතර උන් මිදෙනවා කියන්නේ නැහැ. ඒ බයන්නක දෙයක් නෙවෙයි. එක එකනට රාගය තියෙන විවිධාකාර අරමුණු ඔස්සේ. පොතේ කොහොමද ඉවරද මේ අරමුණ අප්‍රමාණ. මේ අරමුණ අත්තරපන් මේ අරමුණ අත්තරපන් කියන පොතේ ලියන්න බෑ. ඉතින් උඹ රාගය කරනකොට මෙන්න මේ අරමුණේ උඹ රාගය නම් මේක අත්තරපන් අහව දෙක නතර මෙන්න ඔහොම අත්තරපන් මේ ලෝකේ මේ ඔක්කොම හත් පොත ලියන්න පුළුවන්. කොහොමද චක්‍රේ දුන්නා හොයාගන්න හැටි දැනගන්න. ධර්මයේ තුලින් තමයි විමර්ශනයෙන් යුක්තව සතරමයි වට්ටානින් යුක්තව කටයුතු කරලා දකින්න ඕන. මම කය හසුරුවන්නේ කොහොමද? මම කය හසුරුවන ක්‍රියාකාරයෙන් දැක්කහම ඒකෙන් මේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ හේතු වෙන අරමුණු මොනවද? ඒ අරමුණ නිසා මට ඇයි රාගය ඇති වෙන්නේ? මම ඒක දැන් නුනුවණින් මෙනෙහි කරනවා. වටිනා දෙයක් කියලා මෙනෙහි කරනවා. වටිනා දෙයක්.
ඒ මගේ අතුරු කරන්න ගියොත් මට සිද්ධ වෙන්නේ ඡේ වෙන්න. එහෙනම් රාගීන දේශයේ මොහේටපත් වෙන්න. රාගීන දේශයේ මොහේටපත් වෙනවා නම් ඡේ වෙනවා. එහෙනම් විදෙන්න මොකද කරන්නේ? ඒක ඡේ ධර්මයක් බව දැනගන්න. රාගීනපත් වෙන ධර්මයක්. අතුරු කරන රාගීනපත් වෙනවා. මේදී අතුරු කරනකොට අරමුණු උනපදියට මම රාගීන් නැත්නම් ද්වේෂයෙන් ඉන්නේ නැත්නම් මෝහයෙන් ඉන්නේ මට ඒකයි අයින් කරන්න දෙයක් නැහැ. ඒකෙන් විදෙන්න දෙයක් නැහැ. යමක් අරමුණු කරන රාගය වෙනවා නම් ද්වේෂය වෙනවා නම් මෝහය වෙනවා නම් අන්න මම දැනගන්න බයානික එකක් ඒක. අනේකයි ඒ බවටපත් වෙනාට කොටියෝ. ඒක හරි බයානිකයි. ලැබෙන වැඩි විලා අසාරයි. සාරත්වයක් කියන්නේ. මෙන්න මේක අපි දිගහැරින් තෝරාගත්තා නම් අපි අනිත්‍ය දුක්ඛ තෝරගන්නවා. ඔයිට අපල පොදේ තෝරන්න ගියම මෙච්චර කාල දැරින්නේ ඕකයි. යථාර්ථවත් තෝරා ගන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එක එකනා තමයි. දැනගන්න හම්බෙන්නේ අනිත්‍ය යන්තරමක් ඇද්ද? සාගතහාගත, දේශසහගත, මෝහසහගත ලෝකේ තුල. ළඟ තිබුණා පිට තිබුණා කොහේ තිබුණා කමක් නැහැ. ওই ටික වෙනවා නම් ඒක බයන්නයි. ඒක ඡේදයි. අතුරු කරන් ගියොත් විනාශ වෙනවා. ළඟ තිබුණා පිට තිබුණා කොහේ තිබුණා අතුරට ගියොත් රාගයේ වේදී මොහේ අද ගන්න බව පේනවා නම් ඒක බය කරනවා. බය කියන දුක්ඛයට දුක්ඛ කරනවා. සාරවර්ම කියලා ගන්න කියන මුලාවටපත් වෙනවා. ඊයේ අතුරට රාගයේ වේදී මොහේ අද ගන්නවා නම් ඒව අසාර. අසාරත්වය දැකගත්තම මොකද කරන්නේ? අසාර වන්නා වූ වැඩ පිළිවෙල අත්දැකීම හැර නොයන්න හැර විදීම හැර. තවත් පැහැදිලි ක්‍රමයක් නැහැ, ගින්නේ මිදෙන ක්‍රමයක් නැහැ, දුකෙන් මිදෙන ක්‍රමයක් නැහැ. දැන් දුකෙන් මිදෙන්න මොකද කරන්න ඕනේ? රාගයෙන් මිදෙන්න ඕනේ. වෙන දුකෙන් මිදෙන ක්‍රමයක් නැහැ. හේතුවෙන් මිදෙන්න ඕනේ. හේතුව අයින් කරලාට ඵලෙ නැහැ. ඵලෙ මිදෙන හේතුව කියනවා. දැන් මොකක්ද හේතුව? රාගයේ හේතුවක්, ද්වේෂයේ හේතුවක්, මෝහයේ හේතුවක් හතර ගන්නවා. රාගක්ෂය කරන හේතු විරයි, ද්වේෂක්ෂය කරන හේතු විරයි, මෝහක්ෂය කරන හේතු විරයි. අසාරත්වයේ නොදැයි. රාග ආරමුණු අසාරයි කිය දැකෙන්නේ නම්, ද්වේෂ ආරමුණු අසාරයි කිය දැකෙන්නේ නම්, මෝහ ආරමුණු අසාරයි කිය දැකෙන්නේ නම් අත්තරින් දෙවැන්න වෙන්නේ මිදුනේ. එහෙනම් ඔය කියන කාරණා තුන අත්තර නිවන් දකින්න. එහෙනම් අනිත්‍ය දුක අනාත්ම හොරා ගන්නකොට මෙතන හොරා ගන්නවා. ආත්ම නෙවෙයි ආත්ම කියලා එකක් නැහැ. ආත්ම නෑ එකක්වත් ආත්ම නෑ කියන එකක් අපිට තේරෙන්නේ නැහැ. නැතයන්න්තේ පැත්තකින් තියෙන අපිට ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. අපි හිතන්නේ අසාරයි කියලා දැනගන්න. සාරයි කියලා දැනගෙන තාක්කල් මොනවා කිව්වත් හරියන්නේ නැහැ විදිහට. සාරයි කියන අදහස කියන්නේ මම නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන කොච්චර යගහයි කියන්නේ. අසාරව සාරද කියන පරිේශණය නොකර. මේ පරිේශණයෙන් තීරණ නිරීක්ෂණය කරන අසාරව සාරද කියන නිරීක්ෂණය විතර එන්නේ තීරණේ. අසාරයි කියන තීරණේ ආපුදාන. අසාරණ අත්තරින් අරගෙන හැර විදිහ හැර වෙන එකක් නෑ කියන ප්‍රඥා තීරණය ඇදින්න. එදා අත්හැරේ. අසාරත්වයෙන් නේද අත්හැරිය කිව්වොත් වෙන්නේ නැහැ. කුමක් අසාරයි කියලා දැනගන්න ඕනේ. රාගය අසාරයි, ද්වේෂය අසාරයි, මෝහය අසාරයි. මෙන්න මේක දැකගන්න තවත් අය අනත්ත දැනගන්න දෙයක් නෙයි. අසාරත්වයෙන් අනත්තයි. මොන දැනගන්න ඕන. මුළු ලෝකෙම අසාරයි කියලා අපි දැනගන්න අත්තරින් දෙයක් නැහැ. අල්ලගත්ත හරි අත්තර ගන්න. අවුල් මුළු ලෝකෙම අතරින්. එක හත්වේ එක මොහොතක හත්වේ කැටේ ජීවත් වෙන මොහොත බැලුවොත් දැනීම් සහිත රූප සහිතව වේදනා සහිතව සංඥා සහිතව සංකාර සහිතව විඥාන සහිතව යම් දෙනක යම් මොහොතක ගොඩ නැගිනවා. අන්න එතන සත්‍යය ගොඩ නැගෙනවා. චන්දරාගයෙන් බැඳිලා. රූපේ සහිතව එනම් වේදනා සහිතව සංඥා සහිතව සංකාර සහිතව විඥාන සහිතව යම් තැනක යම ගොඩ නැගෙනවා. ඔන්නේ ගොඩ නැගිච්ච මාත්‍රේ සත්‍යය. විද්‍යාව. අපිට වහම් තැන් තියෙනවා. ව්‍යාම වත්තේ කලේවරි සංඤිම්මි සමනකි ලෝකච්ච පඤ්ඤා වේමි. බබයා පමන වූ කය තුල සංඥා සහිතව මනස සහිතව බබයා පමන වූ කය තුල ලෝකයේ පනවනවා කියලා පෙන්වයි කියලා අර්ථ කතා අපිට දීලා තියෙනවා. බබයා පමන වූ කයෙහි ලෝකයේ පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. ඔන්න ඔය වචනේ ගිරගෙන තමයි කයෙන් අහක විදර්ශනා කරන දෙයක් නැහැ. කය තුලමයි ඔක්කොම තියෙන්නේ කියලා නිගමනයේ දැස්ස. ඔක්කොම තියෙන්නේ බබයා පමන වූ කය තුල.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකක් තියෙනවා මෙන්න අහවා සූත්‍රයේ. ඔය කියන්නේ. රෝහිත සූත්‍රයේ රෝහිතගේ විවෘතයට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන එක සාක්ෂියක් වෙන්නවා පිටට. දැන් පිටේ දහම් කපන්න. යාම මැත්තේ කලෙවරේ කියනකොට බම්බයක් පමණ වූ කය තුල කියලා දෙන්නවා. හරිද? ඕක දරාගෙන අද වෙනකන් විශාල පහු නැති කරගන්නවා. විදර්ශනා කරන ඔක්කොම කියන කය ඇතුලේ. පිටේ කක්වත් නැහැ. ඕක තමයි විසුද්ධි මාර්ගයෙන් තමයි ආර්ථික දීලා දෙන්නේ ඔක තමයි අරන්නේ. බුදුරජාණන් වහන්සේ සත්‍ය ආගමවල තියෙන්නේ කොතනද? බබයා පවනෝ කයිතුල නම් සත්‍ය ආගමෙවි හත් අවුරුදු සාමුදුරක් නිවන් දකින්න. ලෝකේ බලවලා තියෙන්නේ ලෝකේ සමුදය බලවලා තියෙන්නේ ලෝක නිරෝධය බලවලා තියෙන්නේ ලෝක නිරෝධ මාර්ගය බලවලා තියෙන්නේ බබයා පවනෝ කයිත් නම් හත් අවුරුදු සාමුදුර අවුරුදු 18ක් 20ක් යනකම් ඉඳලා බබයා පුතලියෙත් වැඩේ. ඒ බබයා පවනෝ කයිත් චතුරාර්ය සත්‍ය කියන්නේ. බබේට පල්ලෙහාට වෙන්නේ. හැබැයි කවුරු හරි ගිහිල්ලා මාර්ගය වඩාගෙන යනකොට අල්ලන්නේ කකුල් දෙක කරනවා බබී බැස්සා. බබේ දෙකෙන් බලනවා කකුල් දෙක. කකුල් දෙක පිටරන් නිවන්නේ. ඒ බබේ ඇති වෙනවා. බබයා පමණව කයි කියන්නේ කකුල් දෙකක් තියෙනවා. ඉතින් ඔළුවයි බලයි කකුල් දෙකයි ඔළුවයි කඳයි කකුල් දෙකයි ඔක්කොම අපම බබේ හැදේ. බබෙන් අඩු වෙනාලා නිවන්නේ නැහැ වැඩි වෙනාලා නිවන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බබයක් පමණ ආය බුදු දේශනා වෙනස් වෙන්නේ. බබයක් පමණ උකායට නිවන පැමිණුවොත් බබෙට වැඩි අයටත් නැහැ බබෙට අඩු අයටත්. සමහර බ්‍රහ්මයන්ට ඔටුන විතර ගව් ගන්න උසාවි. බබයක් පමණ උකායට නිවන පැමිණුවා බ්‍රහ්මය අනාථයි. ඒ බ්‍රහ්මයා ඔටුන ගව් ගන්න බ්‍රහ්මයා කොච්චරද? සමහර බ්‍රහ්මයන්ගේ ශරීරයේ නගරයක් තරම් ප්‍රදේශයක් තරම් ගමක් තරම් විශාලයි. ඒ තරම් මහා විශාල ශරීරයක් තියෙනවා. එයාට නිවන් හරින්නේ බබේට නිවන් පනවන්නේ. බබයා පාවුනේ හත් අවුරුදු ආගුරගේ අඩි 3-4යි ඉතින්. අඩි 6ක් නෑ. දැන් මේ බුදුදහම ගන්න කොහොමද තියෙන්නේ? යම් කෙනෙක් රූපේ වේදනාව සංඥා සංකාර විඥාන විද්‍යාමානද චන්දරාගී යුක්තද එතන සත්‍යය විද්‍යාමානයි. දැන් බබයක් පමණව කය තුල ගැනීමෙ ව්‍යාම මාත්‍ය කියන වචනේ බබයක් මත කියලා අරගෙන. ව්‍යාම කියන බබේට ව්‍යාම මාත්‍ය කියන බබ මාත්‍ය කියන මාත්‍රේ. දැන් බබයක් පමණව මාත්‍ර කියලා ගන්න පුළුවන්. ව්‍යාම ප්‍රමාණකේ කලියුරේ කියවන බබයක් පමණව මේ කය තුල කියන්නේ. ව්‍යාම මාත්‍රේ කලියුරේ. ව්‍යාම මාත්‍රය. දැන් ව්‍යාම කියන වචනේ තෝරා ගන්න ඕනේ ඒක. අභ්‍යාපජ්ජ කිව්වොත් අව්‍යාපජ්ජ. ව්‍යා මේ ව්‍යායන්නේ කියන වචනේ ඊළඟ ආදේශ ලබන්නේ ඊළඟ අපර වෙනුවට අපරාකාදේශ වෙනවා ස්වරාදේශයක් ඒ වෙනුවට ව්‍යා අභ්‍යාපාද අව්‍යාපාද අභ්‍යාපජ්ජ අව්‍යාපජ්ජ ව්‍යා කියනකොට ව්‍යා කියන එක ආදේශ වෙනවා දැන් ව්‍යාම මත්ය කියන්නේ ව්‍යාම මත්ය ව්‍යාමී කියන්නේ බබේ නෙමෙයි ව්‍යාම කියන වචන දෙකක් දෙනවා ව්‍යායාම වෙනවා. ව්‍යායාමී කියන්නේ මොකක්ද? අපි කියන්නේ ක්‍රියාකලාපය. ක්‍රියාවට ක්‍රියාව සම්බන්ධ වෙන්න ගත්තහම ව්‍යායාමයක් වෙනවා. ව්‍යාමයක් ව්‍යායාමයක්. හැබැයි පද නිරුක්ති ගන්න නැති නිසා මේ පටලවා ගන්න. එහෙනම් මොකද වෙන්නේ? මේ කයෙහි ක්‍රියා මාත්‍රයක් තියෙනවා. ව්‍යායාම මාත්‍රයක් තුල ව්‍යාම මාත්‍රයක් තුල තමයි චතුරාර්ය සත්‍ය පනවන්න සත්‍ය විද්‍යාමාන වෙන්නේ. දැන් මේක හරියට විග්‍රහ කරන්න අභිධර්මයට බහින්න ඕනේ. අභිධර්මයට බහින්නද සත්‍යය හොයාගන්න බෑ. අතුරුසෑයක් ගහන මොකද? මෙන්න විතරක් ඊටාම් සිව් ශරීරේ
අතුරු හැණේකුත් තව පංගු ලක්ෂ කෝටි ගන්න බෙදගත්තාම තෙනේ. සත්‍යයේ මාත්‍රය හම්බෙන්නේ. මාත්‍රයෙන් දකින්නොත්. ඔන්නේ මාත්‍රය තුළ සත්‍ය ක්‍රියාත්මක වෙන හැටි දකින්න. විඥාන හේතුඵල සහිතයි. හේතුවක ඵලයක් වශයෙන් විඥානය ගොඩනැගෙනවා මිසක්. එහෙම නොවන විඥානයක් මෝඩය කවුද මම පනවලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එක්තරා විසු වගේ මහා සාපි කියන එක්තරා විසු වගේ මට මතකයි තියෙන්නේ සාපි කියන විසු. එයායි මහා. ඇයි මෝඩය කවුද මේක පනවලා තියෙන්නේ? යන විඥානයක් එන විඥානයක් ගැන මම පැනෙවා කියලා ඔබ කියා තියෙන ඇත්ත වෙන්නේ. කොහොමද මම මේක පනවලා දෙන්නේ කොහෙද? මොකද පුරුෂේ මම විඥානය කියලා කියන්නේ හේතුඵලයක් බව වෙන්නලා තියෙනවා නේද? ඉදිරියට යන්න එකක්, පවතින එකක්, එහෙම එකක් තියෙනවා. ඒ මොහොතේ හේතුවේ ඵලය වශයෙන් විඥානය ගොඩ නැගෙන්නේ එතනයි. ඒ හේතුවෙන් තොරව විඥානය කොහෙද ගොඩ නැගෙන්නේ? හේතුවකින් පහළලා තියෙන විඥානය මොකක්ද? මම මේක දේශනා කරලා තියෙනවා. ඒක බුදුන් වහන්සේ නිග්‍රහ කරා. එහෙනම් බබයා පමණ වූ කය තුල විඥාන කීයක් තියෙනවද? බබයා පමණ වූ කයද මොනවද තියෙන්නේ? බබයා නෙමෙයි කය තුල. ගත්තා. කය තුල මොනවද තියෙන්නේ? ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නායයක් තියෙනවා, දිවක් තියෙනවා, කයක් තියෙනවා, මනක් තියෙනවා. ඉන්ද්‍රිය හයක් තියෙනවා මේ කයක් තියෙනවා. අඩු වැඩි වෙන්න පුළුවන්. හතර විභාගයෙන් අඩු වැඩි වෙන්න පුළුවන්. එහෙනම් යම්කිසි ධර්මයක් ඇසයි කනයි මායි කියන මේ තුන මුල් කරගෙන ප්‍රහාද රූප තියෙන්න පුළුවන්. කාම ලෝකේ දිවනාසය සැකේ කියන ප්‍රහාද රූප තියෙන්න පුළුවන්. මොනවා හරි අන්තර්ගත මේ ඉන්ද්‍රිය හය සම්පීඩනයක් ඇද්ද? මෙන්න මේ ඉන්ද්‍රිය හයේ සම්පීඩනය ඇතුළේ කයක් හැදෙනවා. කය කියන්නේ කොහොමද? දැන් කයේ විඥාන හය ආකාරයකින් හැදෙනවා. යම් මොහොතකදී චක්කු විඥානය පහළ වෙලා තියෙන වෙලාවේ ඔය කය ඇතුලේ තව එක විඥානයක් වගේ. චක්කු විඥානය විතරයි. එහෙනම් විඥානයේ අන්තරයි. ඒක තමයි වේදනා කියන්නේ සංඥා කියන්නේ සංකාර කියන්නේ මේ විඥානයත් එක්ක. ඒකට රූපයක් තියෙනවා. රූපේන්තරව වේදනාවෙන්තරව සංඥාවෙන්තරව සංකාරයෙන්තරව විඥානීය ගමනක් හෝ හිතීමක් හෝ වැඩියක් හෝ චිතියක් හෝ නොකිය. දැන් රූපයි වේදනායි සංඥායි සංකාරයි විඥානයි යම්තනක ඇද්ද? අන්නේ මාත්‍රය තමයි ව්‍යාම මාත්‍රය. වී මාත්‍රය විතර. මොන සත්‍යයක් නේද දකින්න හම්බෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. මෙන්න සත්‍යයේ මාත්‍රය දකින්න වේදාව. බැලීමේ ක්‍රියාවලියේ සිද්ධ වෙන අමාත්‍රයක් ඇතිවෙනවා. දිත්තේව දිත්ත මත්තන් කියනවා. දැකීම මාත්‍රයක් නිසා තව එකක් නෑ කියන්නේ මාත්‍රය ගත්තා. ඔන්නේ මාත්‍රයේ මොනවද ක්‍රියාත්මක වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඔන්න චක්කු රූපයයි රූප රූපයයි දෙක එකතු වෙනවා. රූපස්කන්ධෙට රූපයකට වෙනවා. අන්න රූප. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඒකේ විඥානය මොකක්ද? චක්කු රූපයක් රූප රූපයක් රූප වශයෙන් ගත්ත ඒ මාත්‍රේ විඥානේ චක්කු විඥාන. ওই චක්කු විඥාන මාත්‍රේ තියෙන මොහොතක සෝත විඥානයක් හෝ ගාන විඥානයක් හෝ જીවහා විඥානයක් හෝ කාය විඥානයක් හෝ මනෝ විඥානයක් හෝ නැහැ. ඔතනදී චක්කු විඥාන මාත්‍රේ විතරයි. විඥාන මාත්‍ර දෙක සත්‍යයකට කියනවා කිව්ව ධර්මයේ විරුද්ධයි. ලෝක සත්‍යය හැරෙලා ඉන්න අදි වේගයෙන් ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය නිසා එකම විඥානයක් තියෙනවා කියන්නේ. ඒක ලෝක සත්‍යයේ ආත්මෘෂ්ටිය රැවටීම. ඇත්ත මොකක්ද? පෙනෙන වෙලාවට පෙනෙන එක විතරයි. ආයෙත් දක්වනවා. අදි වේගවත් මේක ක්‍රියාත්මක කරලා දක්වේ යන නිසා. පෙනෙන වෙලාවට පෙනෙනවා ගමන් ඒ වෙලාවෙම දැනෙනවා, ඒ වෙලාවෙම ඇහෙනවා, ඒ වෙලාවෙම වැරදුවක් දෙනවා, මම මොනවාරි කකායි කියලා රහත්මට ඒ වෙලාවෙම දැනෙනවා, ස්පර්ශය දැනෙනවා, හිතන්න පුළුවන්, ඔක්කොම එක පුළුවන්. මෙන්න මේ දෘෂ්ටියකදී අහු වෙනවා. අපිට තේරුම් ගන්න බැරි නිසා එහෙම ඔක්කොම හයක් එකට හද ගන්නවා කියලා. කොයිම වෙලාවකවත් පුද්ගලයෙකුට විඥාන වර්ග දෙකක් එක සැරේ පහළ වෙන්නේ නැහැ. වර්ග දෙකක චිත්ත වීති දෙකක් එක සැරේ ක්‍රියාත්මක වෙන්නේ. චක්කුද්්වාර චිත්ත වීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඒ චිත්ත වීතිය අවසාන වෙනකම් තව එකම චිත්ත වීතියක්වත් නැහැ. තවත් විඥානය පහළලා ඉතුරු හේතුත් නෑ.
එහෙනම් චක්කුද්්වාරයේ ක්‍රියාත්මක වෙන වෙලාවේ චක්කු විඥානයේ පහළ වෙච්ච වෙලාවේ චක්කු විඥාන මාත්‍රිය විතරයි. ඒකෙන් දැකීමක් ඇති කරගෙන දැකීම මාත්‍රයක් ඇති කරන පෙනීම මාත්‍රයක් ඇති කරනවා. ඒක දිත්තේව දිත්ත මාත්‍රා. මෙන්න සත්‍යය ජීවත් වෙන මොහොත. සුතේව සුත මාත්‍රා. ඇහෙන වෙලාවට ඇහි මාත්‍රය එවන සත්‍යයේ මට්ටම. ඇහි මාත්‍රයේ සත්‍යය විද්‍යාවයි. දැන් පෙනීම මාත්‍රයේ සත්‍යයක් නැහැ. ගන්ධ සුවඳ දැනීම මාත්‍රයේ සත්‍යයක් නැහැ. රස දැනීම මාත්‍රයේ සත්‍යයක් නැහැ. ස්පර්ශ දැනීම මාත්‍රයේ සත්‍යයක් නැහැ. හිතීම මාත්‍රයේ සත්‍යයක් නැහැ. නේද මොකක්ද සත්‍යය? ඔන්න සත්‍යය තෝරා ගන්න ඕනේ සත්‍යය කියන මේ පොදු අල්ලාගත්ත පොදියක. ඒකීය සත්‍යය කියලා හිතා ඉන්නේ ආත්ම දෘෂ්ටිය. ඔන්නේ දෘෂ්ටිය ඇරෙනකම් යථාර්ථය දකින්න බෑ. එතකම දකින්න පුද්ගලයෙක් ඉන්නවා සත්‍යයක් ඉන්නවා. මෙන්න මේ සත්‍යයක් ඉන්නවා කියන දෘෂ්ටිය තියාගන්න තාක්කල් යථාභෝධි ලබා ගන්න. ඉන්නවා වගේ පේන මායාවක් තියනවා නැත්නම්. ඒ මායාව හැදෙන්නේ. ඇත්ත මොකද්ද? එක මාත්‍රයකදී ඔය කියන ක්‍රියා මාත්‍රය විතරයි. ක්‍රියා මාත්‍ර දෙකක් එක සිද්ධ වෙන්නේ. බලන වේලාවට බැලීම මාත්‍රය විතරයි, අහන වේලාවට ඇහිීම මාත්‍රය විතරයි. මුත්තේව මුත්ත මාත්‍රා දැනෙනකොට දැනෙන මාත්‍රය නෙවෙයි. ගඳ සුවඳ දැනෙනලාට ගඳ සුවඳ දැනෙන මාත්‍රය විතරයි, රස දැනෙනලාට රස දැනෙන මාත්‍රය විතරයි, ස්පර්ශ දැනෙනලාට ස්පර්ශ මාත්‍රය විතරයි. විඤ්ඤාති විඤ්ඤාතම දැනෙන වේලාවට හිතෙන් යමක් දැනගන්න වේලාවට හිතෙන් දැනගන්න වේලාව විතරයි. එක මොකටද තව ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් ඉන්ද්‍රිය දෙකක් තුල එක සැරේ ජීවත් වෙන සත්‍යය පරවන්න බැහැ. එහෙනම් මේ කය තුලමයි ඔක වෙන්නේ. කය තුල ක්‍රියා මාත්‍රිය සිද්ධ වෙනවා නෝ. ඔන්නේ ක්‍රියා මාත්‍රිය තුල තමයි ස්පර්ශ නැගෙන්නේ, වේදනා නැගෙන්නේ, සංඥා නැගෙන්නේ, චේතනා නැගෙන්නේ, මනසිකාර නැගෙන්නේ ඔක්කොම නැගෙන්නේ. මේ ක්‍රියා මාත්‍රිය පිනින් ක්‍රියා මාත්‍රිය නම් ක්‍රියාත්මක වෙන්නේ. ඇහිම සම්බන්ධ වන්නා විඥානීය රුක් නැහැ. ඇහිම සම්බන්ධ ස්පර්ශයක්, වේදනාවක්, සංඥාවක් ක්‍රියාවක් නැහැ. එහෙනම් රූපයක් සමග වේදනාවක් සමග සංඥාවක් සමග සංකාරයක් සමග විඥානයක් සමග ක්‍රියාපොදියක් හරගත්තා නම් ඔන්නේ මාත්‍රියේ තියෙන සත්‍යය. ඔන්න ඔතන සත්‍යය. මම කියන්නේ සත්‍යය කොහෙද? අදි වේගයෙන් එකින් එක විදගෙන යනවා එකින් එක. ඇහි මාත්‍රිය, පිනී මාත්‍රිය කියන එක ගියාට පස්සේ ඇහි මාත්‍රියක් ආවා. දැන් පිනී මාත්‍රිය කියලා ඇහි මාත්‍රිය නෑ. ඒක ගෙවුණා. එහෙනම් බලපු සත්‍යය ඉවරයි අහන සත්‍යය. අහින් නිකන් අහන සත්‍යය විද්‍යාව. ඒ මාත්‍රිය. ගඳ සුවඳ ගන්න වෙලාවට පෙනෙන සත්‍යයක් නෑ, ඇහෙන සත්‍යයක් නෑ, ගඳ සුවඳ දැනගන්න සත්‍යය ඇතර විද්‍යාව. සහජයෙන්ම පෙනෙන සත්‍යයක් නෑ, ඇහෙන සත්‍යයක් නෑ, ගඳ සුවඳ දැනගන්න සත්‍යයක් නෑ, රස දැනගන්න සත්‍යය ඇතර විද්‍යාව. පහතක් ලැබෙන එකට කලින් පෙනෙන සත්‍යයක් නෑ, ඇහෙන සත්‍යයක් නෑ, ගඳ සුවඳ දැනගන්න සත්‍යයක් නෑ, රස දැනගන්න සත්‍යයක් නෑ, විස්පර්ශය ලබන්නා වූ මාත්‍රිය කියලා කියනවා. ඔක්කොම අතර හිතන වෙලාවට මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙලාවට පෙනෙන සත්‍යයක් නෑ, ඇහෙන සත්‍යයක් නෑ, ගඳ සුවඳ දැනෙන සත්‍යයක් නෑ, රස දැනෙන සත්‍යයක් නෑ, ස්පර්ශ ලබන සත්‍යයක් නෑ, හිතන සත්‍යයක් කියලා විද්‍යාව. අදි වේගවත් සත්‍ය පරිවර්තනය මෙන්න මෙහෙම වෙන්නේ. මේ සම්පීඩනයේ එකම සත්‍ය කියලා මුලාපෘතියෙන් ගැනීම නිසා ලෝක සත්‍ය පුද්ගල කියන දෘෂ්ටියට වැටෙනවා. වැටෙන පවතින සත්‍යයක ඉන්නවා ඒ සත්‍ය කොහෙන්ද දාලා කොහෙද යන්නේ? ওই දෘෂ්ටියට වැටෙනවා. කය තුළ සත්‍යයක ඉන්නවා මම කියනවා කියලා දෘෂ්ටියට වැටෙනවා. මෙන්න මේ දෘෂ්ටිය විලගන මාත්‍රිය දකින්න ඕනේ. මාත්‍රිය තේරුම් ගන්න ඕන ධර්මයේ. මේක සර්වඥෝත්තර දහම තේරුම් ගන්නයි ධර්ම දේශනා කරන්නේ. එහෙනම් මෙන්න මේ නිසා කියනවා යම් කිසි මොහොතකදී මේ කය අතුරු වෙන මනසහිතවන්නා වූ සංඥාහිතවන්නා වූ කය උන්නේ මාත්‍රිය දකින්න ඕනේ. ඔන්නේ මාත්‍රිය තුල තමයි දුක නැගින්නේ. දුකට හේතුව නැගින්නේ. දුක නිරෝධය නැගින්නේ. මාර්ගය තියෙන්නේ ඔක්කොම නැගින්නේ ඔය ටික. අවබෝධය ලබා ගන්න ඕනේ. මේ ඔතෙන්ද ගත්තට පස්සේ චක්කු විඥානීය විතරක් අනිකර පහළ වෙන්නේ නැහැ. ඒක පහළ වෙන්නේ චක්කු ద్వාර චිත්ත වීතිය. චක්කු ద్వාර චිත්ත වීතියක එක චිත්තක්ෂණයක් විතරයි චක්කු විඥාන කියන්නේ. අනික ඔක්කොම චිත්තක්ෂණ මනෝ විඥාන. චක්කු ద్వාර අරගෙන ආශ්‍රිත මනෝ විඥාන. සම්පටිච්ඡන කියන මේ අවස්ථාව වෙනකොට තව චිත්තක්ෂණයක් විතර සත්‍යයේ කියන්නේ. සත්‍යයයි කියන විද්‍යාවන්නේ සම්පරිච්ඡේද චිත්තක්ෂණේ ඉඳලා විඥාන වල තියෙනවා. සාන්තියන්නේ කියලා ඊළඟ චිත්තක්ෂණය කියන සම්පරිච්ඡේද චිත්තක්ෂණේ ඉවරයි. ඒක නෑ. ඒ චිත්තක්ෂණ මාත්‍රිය තමයි සත්‍ය විද්‍යාවන්නේ.
වොත්තපණගේ චිත්තක්ෂණය කියන ඊළඟ. ඒ වල සම්පරිච්ඡේදයක් නැහැ, සම්පීර්ණයක් නැහැ, ආවර්ජනයක් නැහැ. වොත්තපණ චිත්තක්ෂණේ ඉතල හත්ය. ඊළඟ පළවෙනි ජවනියට පළවෙනි ජවනිය එක අනිත් එක ජවනියක්වත් නැහැ ඉතිසෙලේවත්. සත්‍යයේ විඥානේ පළවෙනි ජවනිය අසුරු කරගෙන. ඒක ඉක්ම ගියා දෙවෙනි ජවනියට දෙවෙනි ජවනිය අසුරු කරන විඥානේ පහළ වෙනවා. ඊටතරේ විඥානේ ආවන්නේ ඒතර හේතුඵලයක් වශයෙන් පහළ වෙනවා. ඊළඟ තුන්වෙනි ජවනියට පළවෙනි දෙවෙනි චිත්තක්ෂණ ඔක්කොම ගෙවිලා ඒවා අතීතයි. එනම් වර්තමාන සත්‍යය කියන්නේ ඔන්නේ ක්‍රියා මාත්‍රයේ කියනවා ව්‍යාම මාත්‍රේ. ක්‍රියා මාත්‍රේ. කොහෙද වහරගන්නේ? මේ කයෙම. කය ඇතුළු කරගෙන. කය ඇතුළු කරගත්ත කය සත්‍යයක් නෙවෙයි කියනවා. නමුත් සත්‍යය කය සත්‍ය කියලා බනවාගත්ත මුලාදික්කින් ධර්මයේ විග්‍රහ කරන්න ගිහිල්ලා බබයා පමණෝ කයට බුදුරණන් හදේ චතුරාර්ය සත්‍ය වෙනවා කියලා කියනවා. අවබෝධ කරගන්න. ආත්ම දෘෂ්ටි චතුරාර්ය සත්‍ය පමණ කතාවනේ කියන්නේ. බබයා පමණෝ කයට ගන්නේ වගේ. සංඥා සහිත මන සහිත බබයක් පමණ කය ක්‍රියාත්මක වෙන ආකාරයේ අධ්‍යාත්ම කියන්නේ මොකද්ද? සත්‍යය කියන්නේ මොන මාත්‍රයේද? ওই මාත්‍රය කියා ජීවිතේකට බබයක් පමණ කැලේ දාගත්ත නිසා. ව්‍යාම මාත්‍රය කියන එක රකින්න බැරි වෙච්ච නිසා ධර්මයේ වැළුණා. නම් ව්‍යාම මාත්‍ර කියන්නේ ව්‍යාම මාත්‍ර, ක්‍රියා මාත්‍රය. මෙන්න මේ ක්‍රියා මාත්‍රය තුළයි සත්‍යය පනවන්නේ. දුක බලවත් කියන්නේ තොතන. ඔතන නැවෙන්නේ චන්දරාගයක් ඇද්ද? ඒ මාත්‍රය තමයි දුක සමුදය පනවන කියන්නේ. ඔය ඔය පිළිමේ චන්දරාග මාත්‍රේ ගිවිලා ගියා නම් නෙවෙයි හිතේ. දුක නිරෝධයක් එතන පනවන. යථාභූතී ප්‍රඥාව කියනවා ඒ ප්‍රඥාව උතන පනවන. එහෙනම් ඔය ටිකෙන් තමයි යථාභූතී දැනගන්නේ. එහෙනම් චිත්ත විද්‍යාව පහළ වෙනකොට විඥානය පහළ වුණා නම් චක්කුද්්වාර චිත්ත විද්‍යාව පහළ වුණා. චක්කු විඥානෙ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒක ඇති වෙන්නේ එක්තරා විදිහක් හට ගන්නවා හිතන්න පුළුවන් ශක්තියක් ඒක නෑ. ඒක විපාක විද්‍යාව. ඒකවල චක්කු විඥාන පහළ වෙනවා. සම්පරිච්ඡේද හදින එක ඒක පිළිගන්න විපාක විද්‍යාවක් තියෙනවා. වෝත්තපර කියලා ක්‍රියාවිතක් තියෙනවා. ආවර්ජනයක් ක්‍රියාවිතක්. ආවර්ජන කර මාත්‍රේනවා ඒක ගන්න බෑ. ඔනේ වෝත්තපරේ ක්‍රියාකාරී හිතක් එනකොට ප්‍රතිපලයේ ලබලා තියෙනවා ප්‍රඥාව පහළ වෙලා තිබුණා. වෝත්තපන චිත්තක්ෂණයෙන් ප්‍රඥාගයිත සිටි. තීරණයක් ලබා දෙනවා. ඒ මුල් කරගෙන මතුවර වැඩ කරන්නේ කොහොමද කියලා. රාගය නිසා පෙළෙන්නේ, ද්වේෂය නිසා පෙළෙන්නේ, මෝහය නිසා පෙළෙන්නේ මට මේ ආපවරණ පිළිබඳ අල්ලන්න දෙයක් නැහැ. ඔන්න ඔතින් කියන අදහස අල්ලන්න දෙයක් නැහැ කියලා. අන්නේ අදහස ආවනම් මාර්ගඵල ආදියගේ මාර්ගඵල ලැබුණු මාත්‍රිය උන්නතර. ඒ චිත්ත විද්‍යාවේ ඊපස්සේ ජවන වෙනවා. ඊට අනුකූලව සමගත දීර්ඝ අනුකූලව ජවන වෙනකොට හිත් ජවන පහළ වෙන්නේ කාල දේශ මොහ නැහැ. අන්නේ ක්‍රියාවිය ගියාට පස්සේ මොකද වෙන්නේ? පරිකාශ උපචාර අන්දෝම කියලා චිත්තක්ෂණ ක්‍රමයක් තියෙනවා. එහෙම ගියා ගෝත්‍ර භූමියටම සුතඥ ගෝත්‍රයේ ඉක්මෝලා ඊළඟ චිත්තක්ෂණේ මාර්ගක්ෂණයයි පලක්ෂණය ලබා දෙනවා. මේක අති රූක්ෂම මොහොතක්. හරි ගැඹුරුයි. මේක නොහිතුවා කියලා මගපල් ලබන්න බැරි වෙන්නේ නෑ. ඒක සිද්ධාන්තය ඒක කිව්වේ. ඔක දැනගෙන ඉන්න අවශ්‍ය නෑ මාර්ගඵල අවබෝධ කරගන්න. නමුත් මුලාවට පත්වෙච්ච බුද්ධලේ මේ පොදුවේ හදාගත්ත ගොඩවල් එකක් හැටියට අරගෙන ආසෘතියේ බැඳිනවා. ඔය ආසෘතියේ පිළිලෙලා නිවන් දකින්න හදුවට ඒ අවබෝධය යථාභූතයෙන් දකින්නකම් ඒක තේරුම් ගන්න. හැබැයි යථාර්ථයේ දැකෙන්නේ යන කෙනාට. ඔය කිය විග්‍රහ කරලා දන්නේ නැතත් අසාර ලෝකේ මට මොනවද ගන්න කියලා අදහස් තියෙනවා. ඒ අදහස ආවනම් එයා නිවන අවබෝධ කරගන්නවා. හැබැයි උනේ කොහොමද කියලා බලපුවාම ධර්ම චක්‍රය තියෙනවා විග්‍රහ වෙන්න. අන්නේ චක්‍රයේ විග්‍රහ වෙන විලා තියෙන ඔය ක්‍රමය. ඒක මේ දැනගෙන හිටියද සිද්ධ වෙන්නේ මොකද? මේ මේක විග්‍රහ කරලා දැනගන්න ඕනේ මොකද මුලාවටපත් වෙලා බොරු බණ කියනවා. තේරුම් ගන්න බැලුව කියනකොට විග්‍රහ කරන්න අභිධර්මයේ කියන්න ඕනේ තෝරන්න. අභිධර්ම මහත්කරෝ තෝරන්න බැහැ. ඉතින් බබයා පමණව කයර බුදුරජාණන්සේ දුක පැනියවා කිව්වොත් ධර්ම විරෝධී බව පෙන්වන්නයි ඒක වෙන්නේ. නම් ව්‍යාම මාත්‍රය කියන්නේ මොකද්ද? ඔන්නේ ක්‍රියා මාත්‍රය. ඒක බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. දැකීම මාත්‍රය. විත්තේව විත්තමත්තා. සුතේව සුතමත්තා. මුත්තේව මුත්තමත්තා. ඔය පුංචි ටික කියනකම් ඔය පොඩ්ඩ දීලා තමයි දාරු කීරිය අරිහතේටපත් වුණා ඔය පොඩ්ඩ අහලා.
එහෙනම් ඔය පොඩි මුළු ධර්මයෙන් කියලා තියෙනවා. අපිට හොයාගන්න බැරි අපේ තීක්ෂණ ප්‍රඥාව අධිකයි. දැන් ඔය මාත්‍රය ඇතුලේ නිවන දකින්න. නිවන අවබෝධ කරගන්න. මොකක්ද මේ කිව්වේ අපි දාගත්තා තේරුම් ගන්න එක. ඉතින් ඒක අපි දකින්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ ආර්ය විනී බින්නේ ඔයා. මේ එක්තරා අනාත්මයක් ඇවිල්ලා අනාත්ම කියන්නේ අනාතන. අත්ත නාතයි නේද? එකින් එක සමීකරණයක් වෙන්නවයි නේද? මේ අත්ත නාතද? අද්දව නාතද? ඒ මම විසින් වැඩි දෙයක් පේනවා පෙන්නන්න සමීකරණයක් වෙන්නේ. ඉතින් මොකද්ද අත්ත? මොකද්ද අනාත්ම? ආර්යයන්ගෙන් අනාත්ම කියන එක අනාත කියලා අරගෙන ලෞකිකාර්ථයෙන් අත්ත කියන කරන් අහනවා අත්ත නාතද නැද්ද කියලා. අත්ත නාතව තමයි. හැබැයි ආර්ය විනය. ආර්ය විනය අත්ත කියන්නේ මොකක්ද? ලෝකේ අත්ත කියන්නේ මොකක්ද? ලෝකේ ආත්ම දෘෂ්ටියෙන් අත්ත කියනවා මේ ශරීරයත් අල්ලගෙන හිතගන්න බැහැ. ඒ ලෝකේ හරියට. බුදුරජාණන් වහන්සේ ආත්ම දෘෂ්ටියක් නැති අත්ය පැනෙන්නේ. වචගත සූත්‍රයේ සූත්‍රී වචගත පරිග්‍රාහකේ ආත්ම භාව ගැන අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය විනය ආත්ම භාව තුනක් තියෙනවා. අන්නේ දෘෂ්ටියක් අන්නේ ලබ්ධිය ගන්න ඔබ. මම මේ ආර්ය විනය ආත්ම භාව කියන කොහොමද පිළිගන්නේ? කොහොමද දක්ෂය? මොකද දක්ෂයන්නේ? මේ ලෝකයා ඕලාරික කල්පකාය ආත්ම භාවයේ රූපී මනෝමය ආත්ම භාවයේ අරූපී සංඥාමය ආත්ම භාවයේ ආත්ම භාව තුනක් පනවනවා කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ දෙනානේ එක හැයක් එක දහවලක් එක අඩ හැයක් එක අඩ දහවලක් එක ආකාරව කියන්නේ අර කියන ඕලාරික කල්පකාය දකින්න පුළුවන්. එහෙම ආත්මයක් පනවන්න පුළුවන් ඕලාරික කල්පකාය. ඕලාරිකෝ කියන්නේ හදර තියෙන කන මොනවා හරි යැපෙන මේ මස්ලේ කය. ඉතින් හිතයි කතාවේදී මේ කයට ආත්මාවයක් පනවන්න පුළුවන්ද? එක හැයක් එක අඩ හැයක් එක දහවලක් එක අඩ දහවලක් එක ආකාරව පවතින්නේ නැති. මේ බඩුවන් ආකාරයට ආත්මාවයක් පනවන්නේ මොකේද? ස්වාමීන් වහන්සේ ඒක නෑ. මුලාවක් මිසක් ඒක ආත්මාවයක් දෙන්න බෑ නෙමෙයි. ඒක ආකාර නෑ. මේ රූපී මනෝමය ආත්ම බව සියලු අංගපසන් ඉන්න රූපී වූ මනෝමය කයක්ම වල ඒකෙන් කැරිහරනවා. ඒකේ යන්න පුළුවන් ඉන්න පුළුවන්. අන්න ඒකයි මේ දෙවෙනි ආත්ම භාවය පැහැදිලි. මේ එක හැයක් එක අඩ හැයක් එක දහවලක් එක අඩ දහවලක් එක ආකාරව පවතින ඒ විදිහේ රූපී අංගපසන් ඇති මනෝමය වූ ආත්ම භාවය පනවන්න පුළුවන්. එහෙම කියනවා. එහෙම කරා. නෑ ඒක අපි නැත්නම් මොකද මොකද නැත්නම් ඒක. එහෙනම් ඒකේ ආත්ම භාවය පනවන්න කොහොමද? ඒකත් එහෙම තමයි ඒකත් අයින් කරන්නේ. එතකොට අපි අරූපී සංඥාමය ආත්ම භාවය ගැන කතා කරන්නේ පරිද්දාදී. ඒ කියන්නේ ආත්ම භාවය දෙන්නේ. එක රැයක් එක අඩ රැයක් එක දහවලක් එක අඩ දහවලක් එක ආකාරව පවතින සංඥාවක් පෙන්වන්න පුළුවන්. ඒ සංඥාවක් තියෙනවා. හේතු බල ධර්මයක් වශයෙන් ගොඩනැගිලා ඒ හේතු කෙලවර ඵල කෙලවර වෙන මොහොතක ක්‍රියාදාමයක් ඇරෙන්නේ. තව සංඥාවක් උපදිනවා. එන සංඥාවකින් ආත්ම භාවය පනවන්න පුළුවන්. ඔය දුන ප්‍රතික්ෂේප කරන හේතු ඇති. මේ බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් ස්වාමීනි මේ ආර්ය විනය ආත්ම භාව මොනවද ඒක? ඒක තමයි කියන්නේ මම ඒ දත්තේ නැති ඔබ මම ආත්ම භාවය ගැන කියනකොට මොකෙද මේක තේරුම් ගන්න. අනේ ස්වාමීනි ඔබ වහන්සේ කියන්නේ මම මගේ නුවණින් මේ හැවල ඔබ වහන්සේ කියන එක මම තේරුම් ගන්න. ඒ ආත්ම භාව තුන ආත්ම භාව තුනක් තියෙනවා. මොකද්ද? ඕලාරික කල්පකාය ආත්ම භාවය, රූපී මනෝමය ආත්ම භාවය, අරූපී සංඥාමය ආත්ම භාවය. ඔය පද තුනම දුන්නා. දැන් වතවල පරිග්‍රහණය බුදු මේ දෙනවා. දැන් ඉස්සෙල්ලා මේ ආත්ම භාව තුනම අහගම මේක ආත්ම භාව නෙමෙයි කියලා හේතුව වෙන්නේ. ප්‍රතික්ෂේපත් කරා. කරන්නේ හේතුව. ආයෙත් අරුණහම ඒකම කියනවා. ඕලාරික කල්පකාය ආත්ම භාවය, රූපී මනෝමය ආත්ම භාවය, අරූපී සංඥාමය ආත්ම භාවය. මේ ස්වාමීන් මොකද මේ කියන්නේ? ඉතල ආත්ම භාව නෙමෙයි කියන්නේ. දැන් ආත්ම භාව කියනවා. මම කොහොමද තේරුණා? මම ඒකෙන් කිව්වේ අන්නේ දෘෂ්ටියක් අන්නේ ලබ්ධියක් දරන අන්නේ ගන්නායකී වශයෙන් ඉන්න ඔබ ඒ දත්තේ නැතුව මේක තෝරාගන්නේ කොහොමද බෑ කියලා කිව්වොත් අනේ හරියට විග්‍රහ කරලා දෙන්න. ඒතර මම තෝරාගත්තා. මම ප්‍රතික්‍රියාව කරන්නේ නැහැ. ඔබ හත්කට විස්තර කරලා දුන්නා මම පිළිගන්නවා. මෙන්න මේ බුදුරජාණන් විග්‍රහ කරලා දුන්නා. මේ ආර්ය විනී ඕලාරික රාජකායාත් භාවය කියන්නේ කය නෙමෙයි. ඒක ලැබෙන ක්‍රමයක් තියෙනවා.
අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ විද්‍යාධර්ම සම්පන්නෝ සුගතෝ ලෝකවිදු න්යාදි නවමහා බුදුගුණ කියලා. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණා. උන්වහන්සේ මුලයහපත් මැදයහපත් අගයහපත් අර්ථසහිතව ව්‍යංජන සහිතව සර්වාකාරයෙන් පරිපූර්ණ සාසන බ්‍රහ්මචර්යාව දේශනා කරනවා. සදහවත් ගුලපුත්‍රයෙක් මේ ධර්මය අහනවා. ඒ ධර්මාභූතිය ලබාගෙන ඔහු හිතනවා. කෙලෙස් සහිතවන්නා මේ ජීවිතයේ සංකල්ප සහිතවන්නා වූ ජීවිතය. අංග පූර්ණ වූ බ්‍රහ්මචර්යාව පූර්ණ කරන්නට අපහසුයි. සුදුදරක් නෙමෙයි. ඒ නිසා මම පසු කාලයක කවදා හරි පැවිද්දට ගිහිලා අනගාരിക සාසනය පැවිදිලා. අප්‍රමාදව වඩන්න පුළුවන් මේ සාසන බ්‍රහ්මචර්යාව කර්ම සම්පූර්ණේ වඩන්න පුළුවන් පසු කාලයකටපත් වෙනවා. පත් වෙලා එක මම විදිය කරගන්න අදහසක් ඇති කරගන්නවා. ඒ ගුලපුත්‍රයා බහු කාලයක කුඩාව මහත්තු නෑදෑ පිරිසත් ඇල්ලලා අමුදරු පිරිසත් ඇල්ලලා දීපල අත්හැරලා වතර තිවුරමු සිංගවලට පාත්‍රයෙන් කරගෙන අනගාരിക සාසනය පැවිදෙනවා. ඒ පාත්ම ආකාරයෙන් දෙන්නු හැටි. උතර පටන් ඉඳලා දුවල සීල මධ්‍යම සීල මහා සීල කියන ශික්ෂණය වීමට අවශ්‍ය කරන්නා වැඩ පිළිවෙල. මේ ධර්ම අවබෝධය ඇත්තයි මේ කියන්නේ. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් යථාර්ථ විලක්ෂණ දැකගෙන යන්නේ. එහෙනම් ගහ යනකොටම සෝදාපන්නයි. එතෙන්ද ගිහින් පැවිදි දැනගෙන සෝදාපන්නයි. ඉතින් කිය කරගන්න ඉන්නේ. දැන් මෙතෙන්ද ගිය බුද්ධලා මොකද කරන්නේ? දැන් එකිනෙකට වෙන්නනවා මේ ලෝකෙ තිබෙන ශික්ෂණ වැඩ පිළිවෙල. ලෞකික ගිහි වැඩ පිළිලක් නැත්නම් ගිහි වැඩ පිළිවෙල මිදිලා. සාගදේශ මොහ ආහාරයට වැඩ පිළිලක් ඇද්ද? ඒකේ වෙන් වෙනවා. කායික ක්‍රියාවක් වෙන් කරගෙන. ඒ වගේම එබඳු වින්දනයන් පස්සේ යන්නේ නැතුව. එබඳු භූතේ හිත් පහල කරන්නේ නැතුව. එබඳු භූතේ ධර්මකාරයක් පස්සේ මුලාවට පස්සේ එබඳු වල හඹා යන්නේ නැතුව. මෙන්න ඔය කියන සතරපරිපත්තානි විද්‍යාව කියන සාස්ත්‍රය. මෙන්න මේ විදිහට කටයුතු කරන කෙනා කාමච්ඡන්ද ව්‍යාපාද තීන බින්ද උද්දච්ච කුපිට විදිකිච්ඡාගෙන මෙන්න මේ නීවරණ ධර්ම පහ ඇති වෙනවා. මෙන්න මේ ධර්මාභෝධි කටයුතු කරන කෙනාට මෙන්න මේ ටික ඔහුගේ මනසෙන් ඉවත් වෙලා මන සුද්ධ වෙනවා. මෙන්න මේ සුද්ධ මනසක් ඇති බුද්ධලයා විශාල සන්තෝෂයක් ලබනවා. මහා හිරගයකට අහු වෙලා හිටපු කෙනෙක් හිරගේ මිදලා. ඒ වගේම හිරදඬුවෙන් මිදලා නිදහස් වුණාම සතුටු වෙන්නේ යම්සේ. මහා රෝගයක් හැදෙන අසාධ්‍ය රෝගයක් හැදෙන හිටපු කෙනෙක්ගේ රෝගය සංසිඳවගෙන නිරෝගී වෙලා නිරෝගීව සතුටු වෙන්නේ යම්සේ. වහල් කොට බැඳිලා හිටපු කෙනෙක්ගේ වහල් භාවයේ නිදහස් වෙලා ඉන්න තමන්ට නිදහස් වෙන්න හම්බුණා නිදහසේ ජීවත් වෙන්න හදන සතුටු වෙන්නේ යම්සේ. කාන්තාරයක ගිය යම්කිසි පුද්ගලයෙක්ගේ කාන්තාරියෙන් එකල වෙලා මහා භයානක කාන්තාරයක් එකල වෙලාම හේව භූමිය කරා පැමිණෙන්නේ සතුටු වෙන්නේ යම්සේ. මෙන්න මේ වගේ මේ නීවරණ පහ දුරු වීමේ සතුටටපත් වෙනවා. වාක්‍ය ඔබද හිතෙන ඇති. එයා මේ ලෝකේ ඇතුළු නොකර. උදකලාව තමගේ පාඩුවේ ඉන්නකොට හරි පාඩු වැඩි කියලා. වාක්‍ය එහෙම හිතනවා නේද ඒක වැරදි. ඒ සාමාන්‍ය ලෝකයට එහෙම හිතනද මේ පංච නීවරණ දුරු කරපු කෙනාට ඒක සාන්තයි. ඔව් විතරක් මේ කයින් කනබන ආහාර කමින් බොමින් මේ කය පරිහරණය කරමින් ඉඳලා ඔන්න ඒ සාන්තියටපත් වෙනවා. මෙන්න මේ සාන්තිය නැවත ගිලිහිලා එකක් නෙමෙයි. මොකද කාගත් ඒ නිසා, ද්වේෂත් ඒ නිසා, මෝහත් ඒ නිසා, ධර්මාභෝධයෙන් ලැබෙන සාන්තිය. සත්‍ය දැකලාපත් වෙන දැන. සත්‍ය දැකීමේ ලැබුණා මෙන්න මේ සාන්තිය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ සාන්තිය යහපතක් නෙමෙයි, සාර ධර්ම. මෙන්න මේ සාර ධර්මයේ මේ ආර්යවිනී ආත්මභාවය. මෙන්න සුඛී අත්තාන පරිහරණය. සුඛී වූ ආත්මභාවය පරිහරණය කරන මෙන්න මේකට. කනබුන ආහාර කනවනවා මස්ලේ එකයි සහිතව ඉන්නවා පුදකලාවේ වේදීව මෙන්න මේ චිත්ත ප්‍රහාදයෙන් නිදහස් වෙමින් ඉන්නේ මෙන්න මේ නිදහස් වූයක් ඇද්ද මෙන්න මේක ඕලාරිකව කර්ජකය පරිහරණය කරගෙන ලබන ආත්මභාවය වෙන්න ඕක මෙන්න ආරින් ආත්මභාවය එකිනෙකට ආත්මභාවය වෙන වෙන්නේ විග්‍රහයෙන් නම් හුඟක් වෙනින් සැක එකක් ආත්මභාවය බලන්න විස්තර කරන්නයි ඔය ටික මෙන්න ආරින්නේ ආත්මභාවය කියන්නේ මෙවුවා ලෝකයාගේ මතුවේ රාජ්‍යන රූපේ වේදනාව සංඥාව සංකාර විඥාන කියන පංචස්කන්ධය ආත්මභාවය අපිට පනවනවා. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය ආත්මභාවය කියලා පනවන්නේ මේ ආරේ. ආරේ ධර්ම පිළියන් නිර්වාණ සාන්තිය කරා දෙවෙනිනාද සාන්තියක් ලබනවාද මෙන්න මේ සාන්තිය අවස්ථාවක පාදින්නේ අවස්ථාව තුන තමයි ඔය ආත්මභාව තුන වෙන්නේ. නිවන් සාන්තිය අවස්ථාව තුන. එන ආරේනි ආත්මභාව කියන්නේ ඔන්න ඕකයි. එහෙනම් අත්තරාතලේ ඕනේ නැහැ කියන්නේ. ආරෙවිනිය අත්තරාතලේ වෙනවද? ලෝකේ අනත්තයි.
අනාත්ම. ඉතින් අනාත්ම අත්න ආපදාම මොකද කියන්නේ මේක ජීවර මොඩයක් දෙවෙන්න තියෙනවා කිව්වේ නෑ මොකද පඬිතුක වැඩි හින්දා හිතේ දරාගත්ත වාසියක් තියෙනවා දැන් තීරණය කියලා තර්කවාද කරන දහනවල තර්කවාද කරන කල්පියක් නෑ ගැලපෙන්නේ අන්න එහාට කිව්වා ඒක මම ඔබලාගේ ප්‍රශ්න ටික ප්‍රශ්නයක් නෑ ඔබලා අහන්න මම ඔබලාට උත්තර දෙන්න ඒ බුද්ධියට මට උත්තර දෙන්න බෑ ගැලපෙන්නේ ඒ නිසා මම යාට උත්තර දෙන්න මම දන්නේ නැතුව ඉන්නේ තේරුම් කරලා දෙන්න දන්නේ නැතුවත් නෙවෙයි තේරුම් කරලා වැඩක් නැති ඉන්නේ ඊළඟ කිව්වා ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක දැනගන්න ඕනේ මේ ආර්යවිනී අර්ථ එකක් ලෝකයේ අර්ථ කියලා බලන්න තව එකක් ආර්යවිනී අනර්ථ එකක් ලෝකයේ අනර්ථ කියලා බලන්න තව එකක් ලෝකයා බලන අර්ථය අනර්ථය දෙක අන්ත දෙකයි සාස්ත්‍රවාදයේ උපේදවාදයේදී ආර්යයන් බලන අර්ථ අනර්ථ දෙක මුල් කරගෙන නිවන මුල් කරගත්තා නිවනට විරුද්ධ වන්නා වූ ලෝභ දේශ මොහ ධර්මයේ අන්තරයක් ඇද්ද ඒවා අනාත්ම දහම් අනාත්ම දහම් ලෝභක්ෂේත්‍ර දේශක්ෂේත්‍ර මොහක්ෂේත්‍ර මාර්ගයක් ඇද්ද ඒ මාර්ගය තුලින් ගන්න ඵලයක් ඇද්ද ඒවා අනාත්ම දහම් මෙන්න අර්ථ දහම් මේ ආර්යවිනී අර්ථ අනාත්ම හොරා ගන්න නැතුව කවදාවත් නිවන් දකින්න බෑ යබුල තෝරා ගන්න ඕනේ අපි තේරුම් ගන්න ඕනේ තේරුම් අරගෙන අපි රූපං අනාත්තා කියලා කියන මොනාත්යෙන්ද ගත්තේ කියලා ලෝකෙ දකින්න ඕනේ දැන් අර්ථ මොකද්ද නිවන අර්ථය ලෝකෙම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඔක්කොම අනාත්මයි. ඇයි අනාත්මයි කියන්නේ? ඒවා මහා භයානක දහම්. පංචස්කන්ධය මහා භයානක. අතුරු විරෝධ දුක මිස කවදාවත් සංසමක් කියන්නේ නැහැ. බයක් තියෙන දුක්ඛ. එහෙනම් බය ආර්ථි තමයි කියන දුකයි කියන්නේ. අතුරු විරෝධ මහා භයානක. බය වීතු දේවල්. ඇයි බය වෙන්නේ? ඒ අතුරින් රාගයෙන්, දේශයෙන්, මොහයෙන් හද ගන්නවා නම් ජාතිගිනි, ජරාගිනි, ව්‍යාධිගිනි, මරණගිනි, ශෝක පරිදේව, දුක් දොමනස් උපායන ගිනි හද ගන්නවා 11 පින්නකින් දවනවා. භයානක පියේදී. ඒක ඇතුලේ භයානකයි. එයා තේදහම් මොනවද? පංචස්කන්ධය ඇතුළු කරලා ගිය ඡන්ද රාගයක් ඇද්ද? මේක මහා භයානකයි. සේවාවටපත් කරනවා. පහත් බවටපත් කරනවා. නිවෙලින් ඈත් කරනවා. සේවාව තමයි අදුගල බවටපත් කරනවා. ඔන්න ඔය අර්ථයෙන් දැනගත්තාට පස්සේ කොච්චර සුන්දර වස්තුවක් තිබුණා. ප්‍රියභාවයේ මధుරභාවයේ කොච්චරක තිබුණා. අසුරු කරන්නේ කියොත් මට සිද්ධ වෙන්නේ පහත් බවටපත් වෙන්නේ. මහා භයානකත්වයේ ගොදුරු වෙන්නේ. එහෙමනම් මම කොච්චර පියුණත් මනාප වෙන්නේ ඔය පස්සේ යන්නේ. ප්‍රියමනාපයේ දෙවෙනි වෙලා යනවා. ආදීනව දැකලා හිටන් ආදීනවෙන් සත්‍ය කරා දීලා සංකීර්ණ විසෝරේ බලන්නේ. මෙන්න මේක කාමී තේරුම් ගන්න ඕනේ. නිවන් අවබෝධ කරගන්න ඉලක්කනේ තේරුම් ගන්න. ඉතින් ඔය ටිකෙන් උත්තර දෙනකොට මේ ප්‍රශ්න සමූහයකට උත්තර ලැබුණා. මේක ප්‍රශ්නයක් තුලින්. ඉතින් මාර්ගයේ වැඩි ඉපිකේෂන් ටික පහදලා දෙන්න. ඉතින් පහදගෙන අපි මනස ඊයේ කරන්නේ සතිපට්ඨානෙ කරන්න ඕනේ. මම කරන කියන හිතන දේවල් අන්තරමක් ඇත්නම්. කරන දේවල් වලින් මගේ කය ක්‍රියාත්මක කරලා කරන යමක් ඇද්ද? මේ ඔක්කොම කායානුපස්සනා සංකීර්ණ නිසායි. චක වේදනා වශයෙන්, දුක් වේදනා වශයෙන්, උපේක්ෂා වේදනා වශයෙන් දැන් වේදනා කොටසක් ඇති. අන්න ඒ තුලින් සාගතහාරක, වේදනාහාරක, මෝහසහාරක බවක් වෙන්නා යම් වේදනා කොටසක් ඇතිනවා. මෙන්න මේක මනා තීරුවනේ නිදලා. මට මේ ඇති වුණා වූ දැනීම මේ ඇති වුණා වූ වේදනාව. මොන જાති එකක්ද? සාග වේදනාවද, දේශ වේදනාවද, මෝහ වේදනාවද? එහෙමනම් වහාම ඉවත් කරන්න. මනා තීරුව නිදලා. අන්න භාවනාව, වේදනානුපස්සනා භාවනාව. සාගතයේද දේශක්යේද මොහක්යේද හේතු වෙන જાති විතරාගී විත දෝෂී විත මොහි එකක්ද යම් වේදනාව. ඒකත් එකක්. එහෙම ඇතුළු කරන්නේ. ඒක මට වාගින දෙයක්. යහපත හේතු වෙන වේදනාව. ඒක ඇතුළු කරලා ඉන්නේ. ඇතුළු කරේ වේදනාවක් පහකට වේදනාවක් තේරුම් ගන්න. ඒ අරමුණ එනකොට ඒ අරමුණේ නැගින වේදනාව විනිශ්චය කරගෙන. පහකට ඉන්නනම් පහකට දාන්න. ඇතුළු කරේ ඉන්න ඇතුළු කරගෙන කටයුතු කරනකොට වේදනානුපස්සනා සතිපට්ඨානිය වැඩිනවා. ඇති වෙන හිතක් ඇත්නම් රාග හිතක්ද, ද්වේෂ හිතක්ද, මොහ හිතක්ද කියලා දැකලා. රාග ද්වේෂ මොහ සහගත හිත නම් පහළ වුණා. මහා භයානකයි කියලා දැකලා. වෙනසීමට හේතු වෙනවා කියලා දැකලා. අසාරත්‍ය යුද්ධය කියලා තේරුම් ගන්න. වහාම පහ කරලා සිහි බුද්ධිය කටයුතු කරන්න. තමන්ම දැක ගන්න ඕනේ. රාගක්ෂේද, දේශක්ෂේද, මොහක්ෂේද හේතු වෙනා හිතක්ද පහළ වුණා. විතරාගී හිතක් නම්, විත දෝෂී හිතක් නම්, විත මොහි හිතක් නම්, සමාහිත හිතක් නම්
ඇසුරු කළේ. මනස දියෙන් හිත ගැන දැකලා ඉඳලා ඔන්නේ පහළෙන් හිතවල ස්වභාවය දැකලා. පහකලින් දැකලා ඉඳලා වහාම යථාර්ථය දැකලා පහ කරගෙන. ඇසුරු කළ යුතු හිත දැකලා. නිවන හේතුකාරක ආංශාංශ දැකලා ඇසුරු කරගෙන. මෙහෙම කටයුතු කරනකොට කියන චිත්තානුපස්සනා සතිපට්ඨාන. විවිධාකාර ධර්ම තියෙනවා. නීවරණ ධර්ම තියෙනවා. ක්ලේශ ධර්ම තියෙනවා. ඒක ලෝකේ අනිත්‍ය ධර්ම අනිත්‍ය වශයෙන්, දුක්ඛ ධර්ම දුක්ඛ වශයෙන්, අනාත්ම ධර්ම අනාත්ම වශයෙන් ලෝකේ ගැන බලන. මෙන්න මේවා පිළිබඳව යම් කිසියක් අසුරු කළොත් අර කියන අනිත්‍ය භාවයට, දුක්ඛ භාවයට, අනාත්ම සත්‍යයටපත් වෙලා අනාත්ම වෙන්න සිද්ධ වෙනවා. ඒ බඳු ධර්ම අසුරු කරන්නේ නැහැ. ඒ බඳු ධර්මයන් මහා භයානක බව දැනගෙන, අසාර බව දැනගෙන, ඒව අත්හැරීමට, වැළැල්මට, විදීමට කටයුතු කරනවා. යම් ධර්මයක් අසුරු කරන රාගාක්ෂය කරන්න, ද්වේෂාක්ෂය කරන්න, මෝහාක්ෂය කරන්න හේතු වෙන ධර්මයක් බව පේනවා. ඒක නිත්‍ය බවට, සුඛ බවට, ආත්ම බවට හේතු වෙන බව දැනගෙන ආර්ය ධර්මයන්. ඒක අසුරු කරනවා. මෙන්න මේ විදිහට ධම්මානුපස්සනාව වැඩි. ඔන්නේ සතරපටිපාඨාන වනාසියෙන් ගියා තේරුම ගන්න වන්නගෙන අර බලාසිතියේදී රාගාක්ෂය වෙනවා, දේශාක්ෂය වෙනවා, මෝහාක්ෂය වෙනවා, නිවන් සාන්තිය ලැබෙනවා. මෙන්න මේකයි කරන්නේ. සතරපටිපාඨාන කියන්නේ ඕකයි. විග්‍රහ කරලා දැන් තමන් විග්‍රහ කරගන්න ඕනේ හිතින් ඔය ටික ඔක්කොම. දැන් මේ තාවගෙන පංච නීවරණ හඳුන්වා දෙන්න ඒ යටපත් කරන ආකාරයේ දැන් ඔක විසඳිලා. මේ ප්‍රශ්නේ ආවනේ ඔක්කොම. පංච නීවරණ තාව යටපත් කරන හිතාව, හට ගන්න හිතාව, මතු වෙන හිතාව ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන හැටි ඔක්කොම මේ ප්‍රශ්න සම්පූර්ණ උත්තර සම්පූර්ණයි කියලා උත්තර දෙනවා. සතරපටිපට්ඨානේ පහදා දෙන්න ඒකට උත්තරේ ආවා. සද්ධානුසාරී ධම්මානුසාරී යන දේ ගැන විස්තර කරන්න කියනවා. දැන් මෙතනින් සද්ධානුසාරී කියන්නේ මෙන්න මේ අනිත්‍ය දේ, දුක්ඛ දේ, අනාත්ම දේ ලබා ගන්න දිවසක් ඕනේ නැහැ. දිවකනා පාරිශුද්ධ දැකීමක් ඕනේ නැහැ. 아무තු විශේෂ අභිමානසික ඥානයක් ඕනේ නැහැ. මේ තියෙන මේ නුවණ හොඳට නැති. ඉතින් අද මේ ටික කියනකොට මේක විශ්වාස ඇතුවම තේරුණා. මේක නිවන් මාර්ග මේකයි, නිවන් මාර්ගයේ බාධක මාර්ග මේකයි, අනිත්‍ය කියන්නේ, දුක්ඛ කියන්නේ, අනාත්ම කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තා. ඔව් නිවන තේරුම් ගන්න ඉවරයි. නිවන් මාර්ග තේරුම් ගන්න ඉවරයි. ලෝකයක් දුක් මාර්ග තේරුම් ගන්න ඉවරයි. මෙන්න චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ඉවරයි. මෙන්න මේ ටික මේ බාහිර පෙරවිසු කඩවිලෝද කරන්නේ චතුෝපාද ඥානෙ පහල එකක් නෑ. ආශ්‍රවක්ෂය කරන්නේ එහෙම එකක් ආධාර කරගන්න ඉන්නේ නෑ. නමුත් මේ ටික ඇති. සත්‍ය මෙතනින් පිළිලා මේ අපිට මේ පේන අධ්‍යයනික පිළි මේ ටික දැකලා. මෙතන පිළිලා ලෝකයේ අසාරත්වය දැකලා කෙලවර කරලා. මෙන්න මේ මාර්ගයේ බහැපු කෙනා කියනවා සද්ධානුසාරී පුද්ගලයා. විශ්වාසයේ දහවු වෙන විශ්වාසයේ පිළිදලා. ඒ අනුව සැරිසර නිවන් දකින පුද්ගලයා. එයා කියනවා සද්ධානුසාරී. මේ මාර්ගය අනුගමනය කරගෙන යනකොට ඒ පුද්ගලයා ධ්‍යාන ලබනවා. හේතු වාසනා තියෙනවද ධ්‍යාන ලැබෙනවා. අනේ ධ්‍යාන සම්පත් සහිතව මේ කටයුතු කරගෙන යනකොට ඔහුට ලැබෙනවා ධම්මානුසාරී. ඔය දෙන්න යන්නේ මොකක්ද? ධම්මානුසාරී වෙනගෙනාට මේ මාර්ගයෙන් ගියා ත්‍රිවිද්‍යාලාභී වෙලා පූර්ව නිවාසානුසඥා, චූපපාඥා ආදී ලබන නිවන අවබෝධ කරගන්න පුළුවන්. සද්ධානුසාරී කියන්නේ ඒ වගේ එකක් වත් නෑ, දිවසක් දිව ගන්නට ඇත්තෙත් නෑ. දැන් ලෝකේ අසාරයි කියලාගෙන අසාර ලෝකේ මොනවා පල්ල ගන්නද කියලා අත්හැරෙන්න වැඩි විදිහින් නිවන් දකින්න පුළුවන්. ඒ සද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙනගේ වෙනස. මේ ප්‍රශ්නේ පිටු ටිකට ඔකම උත්තර ලැබුණා. ආර්යෝ ප්‍රථම ඥානෙ ලැබූ අධ්‍යක්ීම් ඇති අයෙකු. එම ප්‍රථම ඥානෙ තනින් සමවැදීමට කුමක් කළේ? මේ ආර්යසාධක මාර්ගයේ සතර සතිපට්ඨානය වඩාගෙන යන බුද්ධයා. ඒ හේතුවෙන් නැගෙනා ප්‍රගුණ කාලය වැඩි වෙන්න. ශනේදී සමවැදීමේ හැකියාව ලැබෙනවා. මේ ඥාන සමාධිය අනිත්‍ය කියන ධර්මය ඒ ඇයිද නැහැ. ආර්යසාධක මාර්ගයේ වැඩෙනවා සතර සතිපට්ඨානය වැඩෙනවා. ආරක්ෂායක මාර්ගයේ වන්නට ආතීවිත භාවිත බහුලීකృత ඇතුළු කරනවා භාවිතා කරනවා බොහෝට ඇතුළු කරනවා මෙහෙම කටයුතු වෙන කරගෙන යන කෙනා මේ හැකියාව ලැබෙනවා මම ප්‍රථම අධ්‍යානෙක සම වදිනේ කියලා බලාපොරොත්තුවකුත් නෑ ඒ වැඩි ඒක උත්සාහයක් ගන්න ඒකුත් නෑ වදින සමාධියට පුළුවන් මම මෙතෙක් කියලා සම්වැදිලා හිටිමි කියලා උත්සාහයක් වේදා ගන්න දෙකුත් නිරායාසයෙන්ම පුළුවන් මම කැණකින් ප්‍රථම අධ්‍යානෙ ඉවත් වෙන්න කියලා ගත්තා ඉවත් වෙන්නත් පුළුවන්. මේ කාරණා තුනේම හැකියාව ලැබෙන්නේ ආර්යශ්‍රාණික මාර්ගයේ ප්‍රගුණ කරපු මට්ටම. මාර්ගය වන්නකොට මෙයා නිරායාසයෙන් ලැබෙනවා. මුලදී එහෙම බෑ. මුලදී මේ කරගෙන යනකොට පෑ ගානක් යනකොට තමයි මේ සත්‍යයටපත් වෙලා විවේක ගෙවිලා යන්නේ.
පෞවිරණේ කාලී ඉක්මන් වෙනවා. පැය භාගයක් විතර වන්නකොට ධානය සමාධියලා තමන්ට දැනෙනවා. ශරීරේ පහසු වෙලා ගැහැදීලා පියමනාපී හිත චිත්ත ප්‍රසාදී නැගිලා බොහෝම සාන්තපත්තියකට වෙලා නවතිනවා. කය තියනවා කියලා දැනෙන්නේ නැහැ. කය විහෙසකුත් නැහැ. මෙහෙම සාන්ත භාවයකට වෙලා ටිකක් පැය කාලයක් භාගයක් තියලා විනාඩි 10ක් 15ක් තියලා ඉන්නේ. ආයි ඉක්මනටම ආයි සමාධියේද ඉන්නේ නැතුව යනවා. ඒක හාස්පරේ පටන් ගන්නකොට ආයි තියෙනවා. නෑ ඊයන් වල පටන් ගන්න ඊට වඩා හොඳ නැහැ. මේ විනාඩි 5ක් වගේ ඉන්න පටන් ගන්නවා. කොහොම ක්‍රමක්‍රමයෙන් කාලය වැඩි වෙනවා. ඉක්මනින් සම්වාදින්න පුළුවන් වෙනවා. ඉක්මනින් ඉවත් වෙන්න පුළුවන් නම් මේ ප්‍රගුණතාවයෙන් ධාරණය ලැබෙනවා. මේක අනුපින් ක්‍රමකතාවක් වෙන දෙයක් නෙමෙයි. ස්වභාවයෙන් වරයින්ට ලැබෙනවා. සමහර කෙනෙකුට ආරම්භ කරනකොට ධානීයටපත් වෙන බුද්ධියලා ඉන්නා පහුවෙලා ධානීය ලැබෙන හුඟක් වෙලා ගිහලා ධානීය ඉන්නේ. ඉක්මනට ධානීය පිළිලා යනවා. මේ සමානුවක් නෑ. සමහර කෙනෙක් කියනවා ඉක්මනට ධානීය දෙනවා. මිදෙන්න අපහසුයි. අර නිින්දෙන් කියන එක පාර හදිසිය අහලා දුපන් කියොත් එහෙම වැටකින් වැටෙනවා. දුවන්න බෑ. නිදිමතෙන් නිසා කැරි කර තියෙනවා. නිදිමත ඇරෙන්න ටිකක් වෙලා යනවා. මෙන්න මේ වගේ ධානයෙන් හරයින් සමහර බුද්ධිලේ ඉන්නවා. එකපාර හතලොත් එහෙම කතා කරලා නැගිටිනකොට එහෙම එකපාර නිිති ඇතුවා ගන්නවා. බාහිර ලෝකයේ බාහිර බහුල තත්ත්වෙට ඉන්නක වෙලා යනවා. මේ සාධු නිසා කෙහෙන්නේ. ටිකක් වෙලා ගියා තමයි ධානයෙන් අතරියා බාහිර භෞතික ලෝකී ස්වභාවිකත්වය තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. තවපරසක් ඉන්නවා. පරක් වෙලා නිදිය සමවදිනවා. පරක් වෙලා නැගිටිනවා. ප්‍රමාදයි. තව කෙනෙක් කියන ශ්‍රේණියකින් සමවදින ශ්‍රේණියකින් ඉවත් වෙන්න පුළුවන්. මේ හතරවෙනි වෙනු ශ්‍රේණියකින් සමවදින ශ්‍රේණියකින් ඉවත් වෙන්න පුළුවන් අය ධානලාභීන් අතර කුසලතාවයෙන් බලවත්. අනික අය කුසලතාවයේ ක්‍රමක්‍රමයෙන් වල්ලා ප්‍රගුණ කරගන්නවා. ඒ සාහජ කුසලතාවය එක වැඩිමින් ලබන්නා වූ සමතාවයේ බහුලා ලබා ගන්න එක. මේ සාහජ කුසලතාවයේ කියන්නේ සම කරන්න බෑ. ප්‍රගුණ කරගත්ත පුරුදු කරගත්ත මට්ටමේ. ඒක හතරේ හේතුත් එකක් තියෙනවා. ඉතින් ශනේකින් සම්බන්ධින්න ශනේකින් ඉවත් වෙන්න පුළුවන් නම් ඒක හරි බලවත්. අපේ එක කතාවක් තියෙනවා නාග ලෝකයේ ඉඳපු එක්තරා උපපාතික නාගරාජයෙක්. නයිමිතෙන් ඇවිදලා ඉඳන් විසුණු වහන්සේ නට උපස්ථාන කරන්න හැදිලා ඉන්නවා. යාගේ කර්ම විපාකයේ ඉඳි නිසා මිනිස් වෙසක් මවාගෙන උපස්ථාන කරන්න පුළුවන්. ඒ නයිමිතෙන් ඉන්න වෙලාවට එක්තරා මේ ගුරුලි මේ වගේ හරි අපි කියන්නේ සාජාලි වෙලිනු නම දාලා තියෙන ගුරුලි කියන. ඒක වේගෙන් ආව එක දැහැදිනවා. දැන් වෙන කරන්න දෙයක් නැහැ විසුණු වහන්සේලා වටේ ඉන්නේ නැති මෙයාලා යනවා. ඒ අපකත්තානේ නම් විසුණු වහන්සේ ශ්‍රේණියකින් සමාධියෙන් සමදලා මහා ගලක් පවලා ගල ඇතුළට ගියලා නායක වගේ. අර ගුරුලා ඇවිල්ලා ගලේ හැපිලා යන්න ගියා. ණයාගෙන යන්නේ දරුවෝ. අනිත් විසුණු වහන්සේලා කියවලු ශ්‍රේණියකින් සමාධියෙන් බුලා ඔබ වහන්සේ නොහිටින්න අපි ඔබට අපවාදයක් ලබන්න සිද්ධ වෙනවා මෙච්චර ප්‍රතිශත දිගේ කරපු වැඩක් කියලා අපවාදයක් ලබන්න සිද්ධ වෙනවා. නෝ ඒ නිසා අපි අපවාදෙලු කියනවා ඔබ වහන්සේගේ ශ්‍රේණික සමාධිය හැකියාව නිසා තියෙනවා. ශ්‍රේණික සමාධියෙන් බුලා හැකියාව. අන්න ඒ වගේ සියල්ලන්ට සමනේ. සහජයෙන් ආපු ගුණ තියෙන හැටි ශ්‍රේණියෙන් සමාධියෙන් පුළුවන්, ශ්‍රේණියෙන් අවිඥාවටපත් වෙන්න පුළුවන්, ශ්‍රේණියෙන් ඉවත් වෙන්න පුළුවන් මේ හැකියාවක් තියෙනවා. අනික් අය තමන්ගේ මට්ටමේ හැටි ලැබලා හැටි කරා ප්‍රගුණ කර ගන්න ඕනේ. සමග හදන්නේ. මේ සත්‍යයේ පැවැත්මේදී අමුදරු සම්බන්ධතාවය ඇතිවන්නේ කොහොමද කියලා කන මොන විද්‍යාත්මකාවයක් මතයි. මේ සතර ගමනේදී අපේ බුද්ධා කියන අන්‍යෝන්‍ය සහයෝගීතාව සම්බන්ධතාවය. ඉතින්ලා මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ කාමයන් මුල් කරගෙන. අම්බුවේ කරගන්න, දරුවේ කරගන්න මේ මූලික අවස්ථාව. කාමයන් මුල් කරගෙන විරුද්ධ වාක්‍යකින්ගේ එකතු වීම. මේ එකතු වීමේ මූලික වෙන සමාන ගති ලක්ෂණ. එකිනෙකා තම තමන්ගේ ගතිචර්යාවන් අනුව මේ පරිසරාගෙන එනකොට විවිධ පුද්ගලයන්ගේ ගති එකිනෙකාට සමානයි ඉන්නවා. ආසන්නයි ඉන්නවා. මේ ගති වලින් ආසන්න සමානත්වයේ තියෙනවා. ක්‍රමක්‍රමයෙන් හිතවත් වෙනවා. මගේ අදහස වල මොහුගේ අදහස සමානයි කියන මෙහෙම ස්වභාවයක් තව කෙනෙක්ගේ දැක්කහම ටිකෙන් ටික ඔහු කරා ඇදෙනවා. හිතවත් වෙන්න බැඳෙන්න හිතෙනවා. ඒ බං තවයි ඉන්නවා ඒගොල්ලෝ එකතු විදිහට. මෙන්න මේ විදිහේ සත්‍යය ගතියන්ව ගති සමානත්වයේ නිසා එක්වීමක් වෙනවා. මෙන්න මේ එක්වීමේදී තුරකෙමින් හට ගන්නවා.
දැන් ස්ත්‍රී ගති තියෙන ඇතේ විවිධාකාර පුරුෂයන් ප්‍රිය කරන ගති තියෙනවා. සියලු පුරුෂයන් ප්‍රිය කරන්නේ. කැට ලක්ෂණ පස්සේ නෙමෙයි තියෙන්නේ. සමහරවල් විවිධාකාර චරිත ලක්ෂණ. මේ චරිත ලක්ෂණ අනුව ස්ත්‍රී පුරුෂය ප්‍රිය කරනවා, පුරුෂය ස්ත්‍රී ප්‍රිය කරනවා. මෙන්න මේ ගති ලක්ෂණේ සමාන පුද්ගලයෝ දකින්නකොට ඇසුරු කරනකොට ළඟ ඇසුරු කරන්නේ කියනවා. මෙන්න මෙහෙම සම්බන්ධතාවයෙන් තමයි අභිධර්මයන් වශයෙන් ඉපෙන්නේ සම්බන්ධතාවය දෙගොල්ලන්ගේ කැමැත්තෙන් ඇති වෙන්නේ. මේ මූලික වශයෙන් ඇති වෙන මෙන්න මේ සිද්ධිය තමයි මෙතන ආරම්භයේ පටන් ගන්න. දැන් මෙහෙම සම්බන්ධ වුණාට පස්සේ මොකද වෙන්නේ? අර ඇති වුණ ලේන්දාතුකම බැඳීම. එකිනෙකා කෙරෙහි ඇති කරගත්තා වූ සමාන බැඳීම් කතාව. ඔවුන්ට උරුම ගති ලක්ෂණ බවටපත් වෙනවා. වාසනා බුදු වශයෙන් මේක නැగిලා ඉන්න පටන් ගන්නවා. සසර ගමන් කරනකොට මේ ගති ලක්ෂණ සමානත්වයේ තිබිච්ච නිසා. ගතියේ ගති සමානත්වය බොහෝකට එක එක සාමූහිකවයි උපදින්නේ. ළඟ ළඟ ප්‍රදේශවල මුණ ගැහෙන්න හේතු වාසනා ඇති විදිහට. ඒ වගේ පරිසර ගොඩනගාගෙන උපදින්නේ. මේ පරිසරය අහම්බින් හට ගන්නව නෙමෙයි. අචින්ත වූ අතිසූක්ෂම කර්ම විශයක් තියෙනවා. ධර්ම විශයක් තියෙනවා. ඊට අනුකූලව තමයි ක්‍රියාදාමයන් හටගන්නේ. ඒ කවුරුවත් හිතලා කරන එකක් හිතෙන් කරන එකක් නෙමෙයි. දැන් වහින වෙලාවක ගංගාවක වැල්ලක් ගොඩ නැගිනවා වැලි කඩක් හැදෙනවා. මේ වැලි කඩ දැක්කහම වැහලා පැයවල් පස්සේ ගිහිල්ලා බැලුවොත් වතුර අඩු වුණාට පස්සේ වැලි කඩ දිහා බැලුවොත් කළු වැලි සමතයි. හීන් වැල්ල සමතයි. බොරළු වැල්ල සමතයි. ගල් කැට කියනවා ගල් කැට සමතයි. මෙහෙම පිළිලකින් හටාවක් වෙනවා. වතුර ගලාගෙන ඉන්න කවුරුත් මේක අතරමඟ ඉඳලා හැදෙට දෙන්නේ. කළු වැලි වෙනම දිනුවට දැම්මේ ඉන්නේ. හීන් වැල්ල ඊළඟ දිනුවට දැම්මේ ඉන්නේ. ඒවල හිතක් තිබුණේ ඉන්නේ. නම් මේ ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ සමානත්වයේ අනුකූල දේවල් සමානත්වයේ පිළිදීමේ ධර්මතාවයක් තිබෙනවා. ඒ ධර්මතාවයේ නිසා බලපුවාම හිතලා තියෙන්නේ අනුකූලව. මෙන්න මෙයාගේ මේ බුද්ධලේ ගති ලක්ෂණ ඇති බුද්ධලේ. මේ ලෝකේ පිළිගන්නවා වැලි සතාව කන්දෙන් කන්ද පැත්තෙන් පැත්ත හිටියවා. මිනිස්සු ඉන්න පැත්තේ මිනිස්සු. මේ විශ්වය තුළ සක්වල තුළ පැටි හැදෙනවා. ඒ ගති ලක්ෂණ අනුව ඒ පැටි කරවල් පහළ වෙනවා. ඒක අනුගති ලක්ෂණ අනුව අනුගති කරවල් පහළ වෙනවා. ඒක වැටෙනවා මේ කියන්නේ. මේ ලෝකේ පැටි කරවල් හැදෙනවා. මේ විශ්වයේ සක්වල එකට කලාව වෙලා හැදිච්ච එකක් නෙවෙයි. ගති ලක්ෂණ අනුව ඒ සත්‍යයන්ට අනුකූල විදිහට පහළ වෙනවා. ඊට අනුකූල ගති ලක්ෂණ ඇත්තෝ ඒ පැත්තට නැඹුරු වෙනවා. හට ගැනීම නිසා. අපාය කියන පැත්ත අපායත් ඒ පැත්තේ ගති ලක්ෂණ ඇත්තෝ ඒ පැත්තට. තිරිසන් කියන එක තිරිසන් පැත්තට ඊට අනුකූල ගති ලක්ෂණ ඇත්තෝ ඒ පැත්තට. පරිසරයක් තිරිසන් අනුකූල ගති ලක්ෂණ ඇත්තෝ ඒ පැත්තට. එක එක විදිහට පහළ වෙනවා. මනුස්ස ගති ලක්ෂණ නැත්නම් මනුස්ස ලෝකයේ මනුස්ස ස්වභාවය පරිසරයක්. ඒක අනුකූල වන්නා වූ මනුස්ස පිරිසක් ඒ ලෝකේ හටගන්නවා. චාතු මහරජින්ද කියන දේව පුත්‍රාගේ ඊතන පරිසරයේ විශ්වයේ ඊතන පරිසරයේ. ඒ පරිසරය තුළ ඒ ගති ලක්ෂණ නැතුව එතන පහළ වෙනවා. තාවරින්දකින් දෙව්ලොවට ගැලපෙන පරිසරයේ එතන හටගෙන. ඊට අනුකූල ගති ලක්ෂණ නැතුව එතන පහළ වෙනවා. මේක මේ තමයි මුළු සක්වලම හැදිලා තියෙන්නේ. ඉතින් මේකේ ගති ලක්ෂණ නැතුව අනුගති ලක්ෂණ තියෙනවා. දැන් මිනිසුන් අතර තියෙන මිනිස් ගති ලක්ෂණ තුන අනුගති ලක්ෂණ නිසා. සමාන හැඩපළු මිනිස්සු ඉන්න පැත්තට හැඩපළු පරිසරයයි. ඒ වගේ ගති ලක්ෂණ ඇති මිනිස්සු ඒ පැත්තේ. ඉපදීම මතින් සම්බන්ධ වීම මතින් ඉන්නේ. සාන්ත ගති ලක්ෂණ නැත්නම් සාන්ත පිටසක් ඇතින් එක පැත්තකට. ඊට ගැලපෙන පරිසරයක් සාන්ත වෙදින්න හැදිලා. ඒ පැත්තේ යකි වාස භූමිය වෙලා. ඒ පැත්තේ පරිසරයේ ඒ පිටස වෙලා. මෙන්න මේ වගේ ගති ලක්ෂණ ක්‍රමාක්‍රමයෙන් එකිනෙකට සූක්ෂම වෙලා පුද්ගලික අපේන්න ගන්නවා. ඒක කවුදේදී ආසාමාදික මට්ටමකට ගන්නවා. මෙන්න මේවා වෙන මට්ටමේදී අනුකූල පුද්ගලයා අනුකූල අතරේ ඇවිදින් ලඟ වීම නිසා. අපේ කර්ම බල වේගයන් ක්‍රියාත්මක වෙන කර්ම විපාක විදීමට හේතුකාරක වන්නා පරිසර හටාවක් හැදිලා. ඒ අනුකූල පුද්ගලයා ලඟ වෙනවා. ගති ලක්ෂණේ ලඟ වෙනවා කියන එක මේක දැනගන්න ඕනේ. ක්‍රම දෙකක් තියෙනවා. තරහකාරියොත් ලඟ වෙනවා, යාළුවොත් ලඟ වෙනවා. ගති ලක්ෂණ දෙකක් හැදෙන ක්‍රමයක් තියෙනවා. තරහකාරියෝ ලඟ වෙන්න ක්‍රමයක් තියෙනවා. කොච්චර එපා වුණා ලඟ වෙලා උපදින හේතුවක් ඒකයි. හිතවත් ලඟ වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒක නෙවෙයි ඊටන් කුල ළඟ වෙලා උපදිනවා ගති ලක්ෂණ සමානයි. මට අර කි ඇහැට වෙන්නන්න බැහැ. අරක මට ඇහැට වෙන්නන්න බැහැ. මම ඔබ ඉන්න දෙනක දැක්ක බලාපි යන්න කැමතියි. එහෙම කීයේ බලනකොට මොකද සත්‍ය නැහැ. ඒක ගිහිල්ලා තමයි.
යනවා හොලින් ගිහලා බලන්න. දැන් ඒ පාරේ කාපස්සේ බලන්න කියන්නේ. අද කොහෙන් හරි ගිහිල්ලා. ඉනේ විලා බලන්න. අවදානෙ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? තරහට බලි ගන්න අනිකට අනුපද කියන්නේ. පාටල් කරන් කැලි හොයන්නේ. ඕකනේ මේ අවදානිය මොකද වෙන්නේ? දැන් අවදානිය යොමු කරන හේතුවක් තියුණා දැන් එයා වෙනකොට දෙන්න පුළුවන්. තරහකාරී කියලා තරහකාරයා පස්සේ යනවා. යන්නේ හේතුවක් ඇති. තරහකාරයා එපාවු නෙවෙයි. තරහකාරයෙන් බලි ගන්න ඕනේ නලම් එක. මේකත් ළඟ විදියට බලාපොරොත්තු වෙනවා. ආදරේ ප්‍රියමනාපයෙන් ඉන්න පුදුලා ඒ මුල් කරේ නන්නේ. හිතවතුන් ළඟ ඉන්න හිතුවා කියලා ආවේ. හැබැයි ළඟ ඉන්න ආයතේ හිතවතුන් අහිතවතුන් දෙගොල්ලම හැදිනවා ඔය කරේ. ඒක එකෙක් හොද කරනවා එකෙක් පලි ගන්නවා. ළඟම ඉන්න අතර මේක ළඟ ඉන්නවා. අනේ ඇති වෙන්නේ. ඒ තරහකාරය ළඟ ඉන්නේ පලි ගන්න හේතුව. ගුණදුම් කරන්න විශ්ිනේ කරන්නේ පරිශීලනය කියලා ළඟ ඉන්නවා. ඇලුම් කරන කෙනා ළඟ වෙන්නේ ආස්වාද බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒක තරහකාරී ඇලුම්කාරී දෙන්නම එරුපොදි. ඔය ගැටි ලක්ෂණේ. මේ මොකද ළඟ වෙන්නේ? එකෙක් සුදාලා හරින්නේ ඒක තනිකරගෙන වෙන්නේ කොහොමද? දෙන්නගේ හොයාගත්තාම දෙන්නගේ ගැටි ලක්ෂණ සමානයි. දැන් දෙන්නම එකද ලොකු දෙන්නේ එකක් තියෙනවා. එකෙනෙක් ගැටි ලක්ෂණ අසමානයි. එකෙනෙක් පස්සෙන් පැනලා තනික පිටු කරන්න බැරි දෙනෙක් ගිහින් උපදිනවා. ඒතර මිදෙනවා. මිදෙන ක්‍රමෙත් ඒකයි. හතුරාගේ මිදෙන්න ඕන. හතුරාගේ අගිලි ගහන්න නැතුව ඉන්න ඕන. මට එයාගේ හොඳ ඕනෙත් නෑ නරක ඕනෙත් නෑ. හතුරත් එක්ක මම සම්බන්ධ වෙලා අවධානය යොමු කරන්න ගියොත් මම කොච්චර අහක් වෙන්නේ නැද්ද අහක් වෙන්න බෑ කෑල්ලක් තියෙනවා ළඟ වෙන්න. ඔන්න මේ ළඟ වෙන කෑල්ල මනාසියෙන් තේරුම් ගන්න. හතුරාගේ වළඳිසවත් මම බලන්නේ නැහැ. ඔබේ හොඳ ඕනෙත් නෑ මට නරක ඕනෙත්. ඌට ඕන මං ගැරේට මං උගෙන් යන්නේ. හැබැයි ඔගේ මගේ හතුරුකමක් ඇත්තේ. ඒකත් එක්ක මම පලි ගන්න බලාපොරොත්තු ඔබ බලන්නේ බලාපොරොත්තුවක් ඇත්තේ. ඕක හොඳ කරගෙන පස්සේ යන බලාපොරොත්තු උගේ මගේ. බලාපොරොත්තු යන තාක්කන්ට පස්සේ යන්න ඒ තාක්කල් පස්සේ යනවත් අnder හොඳින් හරි නරකින් යනවා. ඒකම කවුරුත් පස්සේ යන්නේ මම ධර්මයේ පස්සේ යනවා. ධර්මයේ පිළිසරණයි මට. ධර්මයේ මගේ ගුරුවරයා, ධර්මයේ මගේ පියා, ධර්මයේ මගේ මව්, ධර්මයේ සත්ගුණ මගේ පිළිසරණ වෙනමර කෙනෙක් නෑ ධර්මයේ කියන බුද්ධලෙක් නෙවෙයි. ඒ ධර්මයේ විමුක්ති ධර්මේ නා ඔහු මිදීම කරගෙන යනවා කාගෙන්වත් සම්බන්ධ නැහැ ඔක්කොම ඉඳි තැන ආරයි. නෑ ඔහු කවදාවත් අර කිරිසතට සම්බන්ධ වෙන්නේ නැහැ. මෙතනින් මම කිලවර කරන්න බැයි නම් සුද්ධාවාසයට ගිහින් දාන අසුද්ධාවාස සතු පැත්තක ඉන්නවා රාග දේශ මොහොතක් කියු. ඒ අයගේ ඔක්කොම මේක සුද්ධාවාසයට ගිහින් කරන්නේ. එන ආයතනයක් ආපහු ගන්න කිලවර කරන්න ඒක උද්දේශය. අනුගේ ඇඟිලි ගහන තාකල් මම කොච්චර සුදාගන්න හැදුවත් හරියන්නේ නැහැ. මට සුද්ධාවාස හම්බ වෙන්නේ නැහැ. අසුද්ධාවාසයේ පරීක්ෂණ කරන එක මොන සුද්ධාවාසද? අනිකට හිංගි කරන්නේ අනිකට අඩුපාඩු කරන්නේ පරීක්ෂණ කරන මානසිකයද? මේ මානසිකත්වය ඇරිලා නැත්නම්. එයා තමයි සුද්ධාවාසයට යන්නේ. බුද්ධ සත්‍යය කියන්නේ කොහොමද? මම බව කරන්නේ නැහැ මම වැඩි කරන්නේ නැහැ ඔක්කොම කරන්නේ හැබැයි මට කරන එක වෙන මම නිකන් ඉන්නේ මම හොල්දි කරලා බලාපොරා ඉන්නේ. ඒක ඇති හොදගෙන අසුද්ධාවාසයට යන්නේ. ඕක මතරට යනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ අනුන්ගේ ඇඟිලි ගහන්න ගිහිල්ලාම සත්‍යය විනාශ වෙනවා. තමන් ධර්මයත් එක්ක එකතු වෙලා හිටන් ලෝකෙ හැටි දැනගන්න. කරන්න පුළුවන් ඈත් වෙලා කරන්න පුළුවන් උදව්ව කරන්නේ. ළඟ ඉන්න බලාපොරොත්තු නැතුව තමන් වැඩේ කරගන්න. මෙහෙම කරගත්ත කෙනාට සතරේ විදීමක් හම්බ වෙනවා. මේ ළඟ වෙලා ඉඳලා එකෙකුට එකෙක් මොකද කරන්නේ? එකෙක්ගේ අරගන්න. ණය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ගෙවන්න දුව මගහරින්න. හැබැයි ධර්මතාවයේ දරුවෙක් කියලා උපද්දන. දැන් නෝ ගෙවන්නේ දෙන්න. ඉතින් ගෙවන්න ටිකක් දැන් ගෙවුවා. අල්ලපු මිනිහා ඉඩම අල්ලගෙන බලහත්කාරයෙන් හොරෝපුලියලා අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉවරලා මොකද කරන්නේ? මොකට දෙන්න එපා කියලා පරම්පරාවට කියනවා. ඒක මොකද කරන්නේ? මගේ කෙනෙක් මම අරගන්න. කවදා හරි මට ගෙවන්න. කොහොම කර ඉන්නද? අර පාරකුටේ ඉතින් බඩේ ඇවිල්ලා වදින අර මිනිහා නෑ. දැන් මොකද? අනේ මගේ රත්තරන් පුතේ උඹට නැතුව වෙන කාටද නේ? අරකට මේ පැත්ත බලද්දි පස් වාගන්න දෙයක් කියලා විදේශෙලත් වෙලේ කිව්ව එක දැන් කියනවා මගේ රත්තරන් පුතාට නිසා වෙන කාටද මේ හදාන්නේ. උඩවුනා ධර්මයේ බේලා අන්ගේ බහැලා නෙන්නේ.
ධාරිය මහත්මිය මුගුරු පෙරාගෙන හදා දෙනවා. ਉਹ මොකද කරන්නේ? ඌ ආයේ පරිගන්න මානසිකව අරගෙන. දින දිනේ කරගෙන පත් වෙනකොට ගහන පොළොව ඔළුවෙන් ගහන. මොනවා කරන්න මගේ පුතා. පාඩම් හදලා දේවාල දෙකින් කියලා ගන්න පුතා හදාගන්න. පුතා පන්නලා. මොනවා කරත් දෙන්න. ඒ සතර කියන එක නේද ගහන්නේ. මොකද වෙන්නේ? ඉතින් අද්දේ අරගෙන ඉවරලා ඉතින් දෙන්නේ නැහැ කියලා විතරක් නෙමෙයි. මේ දරුවෝ වෙනා විශ්මත් වෙනවා. දෙපැත්තටම වෙනවා. හොඳ කරන්නත් වෙනවා නරකටත් වෙනවා. ගන්නත් වෙනවා දෙන්නත් වෙනවා. ඔය ක්‍රම දෙකේ. එකිනෙක ඊට බලන් කකා කියලා. අයිතරම දැන් ඒ මාසේ වරගෙන මේක මම කිව්ව දෙනවා. ඒක විතර. ඊට පස්සේ මොකද කරන්නේ? 10 දුක් විඳලා හරි හම්බ කරගෙන ඉදා අරකට ගේ ණය ගෙවනවා. ගෙවන්න වෙනවා. ධර්මතාවය හැදලා තියෙන අපි ඔක්කොම සවස් වෙනවා. ඒක තමයි දරු පෙරහස දේවෝපේ පෙරහස ආදී වශයෙන් හැදලා තියෙන්නේ. ඕක තමයි ණයකවල හැදලා තියෙන බැරි. ණය වෙලා බයින්දත් බෑ. නොගෙවින්දත් බෑ. අසාධාරණ කරලා වෙරෙන්න දෙන්නේ. ඔහොම බැම්මක් දිනා ලෝකේ එක එක සමස්තයන් ණය ගෙවන්න බැඳෙන බැම්මක්. ඔන්නේ බැම්මනේ කොට වෙලා ආයේ ණය ගෙවන්න වෙනවා. එයාට නොගෙවින්ද. ඕකයි කරන්නේ. ඉතින් අඹදරුවා වශයෙන් ඉන්නේ ওই දෙකක් තමයි. ඒක ගෙවන්න ඉන්න අඹුව ආපුහා. මිනිහා ගැරුවා මරලා හදනවා මොනවා කියලා දහවද කරලා හරි මම නොකාරි හම්බ කරලා ඔක්කොම කරලා උයන්ට වෙලාවට දිනහා. ඒක බස් අන්ති ඔක්කොම කරලා. මොනවා කරලා මට කන්න පොඩ්ඩක් දෙන්නේ මිනිහා. ඒ අදහම හරි. තව කෙනෙක් කොච්චර දුන්නා මොකද කරන්නේ? බැල මෙහෙර හදාගෙන ඔක්කොම කරලා සාහි පුඩිය ගන්න දුන්නා කලින්ම. අය අනිත් පැත්තේ. ඒ පලි ගැනීම දෙන ක්‍රමයි. ගැනීම සහ දීම තමයි ගනුදෙනුව තමයි මේ ලෝකේ අවශ්‍යයන් වශයෙන් දූපුතුන් වශයෙන් ඥාතියින් වශයෙන් මේක කියලා කරගන්න. හොඳට ආරකට දෙකටම යන ක්‍රමයක් තියෙනවා. එක්තරා ධර්මතාවයක් තියෙනවා. කිසිම නීතියක් නැතුව. එක්තරා බැඳීමක් තියෙන බැඳීම් ක්‍රමයක්. ඒකත් මේ ලෝකේ ණය ගෙවන්න ණය දෙන්න හැදිලා තියෙන ක්‍රමයක්. ඒක තමයි කෙනේ හත තියෙන්නේ. දැන් මේ පංච නීවරණ ප්‍රහාණය පිළිද කළ යුත්තේ කොහොමද? මේකට ප්‍රශ්නේ අපි ආපු සතර මතිපට්ඨාන යනවා. මනසේ ඉදීමයි ධර්මානුකූල දැකීම දීකිරීමයි පංච නීවරණ දුරු කරන ක්‍රමය. සම්පාදම කුණ්ඩවික සූත්‍රයේ මේ සූත්‍ර පිටකේට මේ ත්‍රිපිටකයට ආයත් කරන්නේ නෙමෙයි තේරවාදී ත්‍රිපිටකයේ මේ සම්පාදම කුණ්ඩවික සූත්‍රයේ නේ කයිති නෑ. මේක මහායාන දර්ශනයේ තිබෙනා වූ එක්තරා ගොතම සූත්‍රයක්. මහායාන කියන විදිහ ගොතම සූත්‍රයක්. ඉතින් මේක මේ ඒගොල්ලෝ හොතලයි වෙලා තමයි කරන්නේ හරි වර්ණනා කරලා මේක හරි වටිනාලියක් විදිහට පෙන්නලා මිනිසුන්ට ඒ දුරින් විශාල යහපතක් වෙනවා කියලා මේ විදිහට පෙන්නලා ඉතින් මේ ඒකට අවබෝධ කරගන්නවා. මේ අවබෝධ කරගත්තාට පස්සේ මේකේ දෙක ආකාරයක්ම තියෙනවා. මේකේ පත් කිරුවා කරගෙන ඒක ගාථාවක් කියලා කියොත් ඒක අපෝඩි ප්‍රතියක් වෙනවා. සංසාරේ ගමන් කරන කම දිග වෙන්නේ නැහැ. මේ જાතිය කතාව තෝරාගෙන වැඩි. මේ කොහොමද සතර ගාමිනී කෑදරකම තියෙන එක පොරින් හරි කවන්නේ මේ පොලේක ඉන්නේ කොහෙද තියෙන්නේ. වෙලෙ මොකද සූත්‍රයේ දිගට වෙනවා. නොකඩි ඉන්නේ විදිහ හදාගත්ත කරනවා. මේක මොන සූත්‍රයේම හත් ගායනා කෙරුවා නම් එහෙම උට හම්බෙන්නේ චක්කවර්ති රාජ සම්පත්තියයි ඔක්කොම ගැන කියලා වර්ණනා කරලා තියෙනවා. ඉතින් සත්‍විතිසාවේ ලෝභ වෙච්ච එකක් විතර කරන්නේ. කොහොමද මණ්ඩපය ගහලා මේ සූත්‍රයේ හත් ගායනා කරනවා ඒ තාවතිකට අරගත් ගන්න කරනවා. දැන් මේ જાතියයි එයා සිහි කිරීමක් බැලීමක් නෑ මේක මොකද්ද කිව්වෙක පස්සේ යනවා මිසක්. ඒක ඇත්ත නැත්ත මොකද්ද? ගැළපීමක් තියෙනවද? එහෙම වෙන්න පුළුවන්ද? එහෙම හිතිල්ලක් බැරිලක් නෑ. මේ වගේ දේවල් මේ මිනිස්සු තමන්ගේ තියෙන මුලාව නිසා කියන්නම් වාගේ කරලා යනවා. එහෙම වෙන්න හේතු තියෙනවා කියලා බලන්නේ. එහෙම දකින්න නුවණකුත් නෑ. ඉතින් මේ වගේ අවස්ථාවක් කියන දැන් අර කියන්නේ කරනවද නායක ආව නායක කියලා මෙහෙම කියලා ගියා මෙන්න මේගොල්ලෝ ඉගොත් එහෙම උඩ එන ගහනවා. ඒක නම් මේක කොළ 10ක් කියලා කියොත් එහෙම මේ සුයිපියක් හැදෙනවා. මේ ආවල් එකට මෙහෙම හැදුණා. උඹත් යට බලලා කියලා මොන විලාරින් ක්‍රම තියෙනවා. මොනවා එක එක නයි ක්‍රම. මේ කෙනෙක්ගේ පාතිහාරය ගැන මොකක් හරි කියලා ස්ථානයක් දිනු කරගන්න ඔය කරන ඔය හිතවතුන පොඩිමත් දානවා. කොළ ටික. ඕකේ කියනවා මේක ඉරුවත් එහෙම උඩ එන ගහනවා. මොකද ඇක්සිඩන්ට් එකක් වෙනවා. ආවල් එකක් අපිට එහෙම නයි කරන්න කියලා. ඔබ එහෙම ගා ගන්න එපා මේක ප්‍රචාරය කරනවා. කොළ 100ක් ගහලා යපන්. තමගේ යාළුවාට. ඔය විදිහම කරා. එයාත් අර විදිහ කරා. අන්තිමට මොකද දෙන්නේ? අර මුට්ටිය දහුවා ඒකේ තියෙන බය නැරෙයි කියන ගහයි කියන මොනවා හරි වෙයි කියන බයට අරක ප්‍රචාරය කරගෙන යනවා. දැන් මේ ආගේ තියෙන එක එක විදිහේ දේවල් ප්‍රචාරය කරන ක්‍රම. එයාට මේ පොන්දරික සූත්‍රයේ පෙන්නනකොට මේක කියතිනා මේක ගාථාවක් කියන නිසා මේක මේ රාම්පත් රෝග රිංගීපත් රෝග tempත් කරොත් ඒ වගේම ගාථාවක් කියලා ප්‍රසිද්ධ කරොත් ඕකට චක්‍රවර්ති රාජ සම්පත්තිය හම්බ වෙනවා මෙන්න මෙයාගේ සම්පත් හරිනවා මහ පිනක් ලැබෙනවා
ඔහොම කියන්නේ මුළු ඔක්කොම සත්ගායනා කරේකොත් උන අසීමිත පින්. ඔහොම ඉතින් ගියා කියන මේ සූත්‍රයේ වර්ණාව. ඉතින් ඒ නිසා ඒ කාලේ ඉන්න අදින අපලම් මොකද කරන්නේ දැන්